වැදගත් පාඩමක් සාමාන්‍ය පෙළ ප්‍රධාන පාඩම් වලින් එකක්. ඒතර ඕගලන්ට ප්‍රශ්න එහෙම තියෙනවා ඕන වෙලාවක අහන්න පුළුවන්. තියෙන ගැටලු වන මොන හරි ප්‍රශ්නයක් එහෙම තිබ්බොත් එහෙම ඉක්මනට ඒක යොමු කරන්න ඕන වෙලාවක. එතකොට මම ඒ වෙලෙම උත්තර දෙන්නම්. right. දැන් මුලින්ම අපි ගත්තොත් එහෙම අපිට තියෙනවා මේකේ ඕගලන්ට පේනවා මේ ටියුට් එකේ මම දාලා තිනවා direct speech and indirect speech කියලා. එතකොට direct කියලා කියන්නේ ඍජු කතනය. දැන් ඍජු කතනය කියලා කියන්නේ අපිට හිතෙන මොකක් හරි හැඟීමක් මොකක් හරි සිතුවිල්ලක් අපේම වචන වලින් අපි තව කෙනෙකුට ඍජුව ඒ කියන්නේ තව පාර්ශවයක් මේ පාවිච්චි කරන්නේ නැතුව ඍජුවම ප්‍රකාශ කරන එකට. එතකොට දැන් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ ඍජු කතනය පාවිච්චි කරද්දී ඍජු කතනයේදී අපි ගොඩක් වෙලාට යොදා ගන්නවා උද්ෘතකම. දැන් ඔයගොල්ලෝ දන්නවා සිංහල වලට එහෙම අපි ගොඩක් වෙලාට අපි මේ inverted commas කියලා කියනවා. මේ උද්ෘතකම භාවිත කරලා තමයි අපි සාමාන්‍යයෙන් ඍජු කතනයක් සාමාන්‍යයෙන් තව කෙනෙක්ට කියන්නේ. මේ වගේ වලට කියන උපුටා ගැනීම කියලා. ඒතර අපි සාමාන්‍යයෙන් ඍජු කතනයේ වාක්‍යයක් ප්‍රකාශ කරන්නේ උද්ෘතකම දාලා. දැන් ඔයගලන්ට පේනවා මම මේ ටියුට් එකේ උදාහරණයක් විදිහට අරන් තිනවා මෙහෙම. දැන් ඔයගොල්ලෝ හොඳට බැලුවොත් ඔයගලන්ට පෙනෙයි. මම අරගෙන තියෙනවා දැන් පළවෙනි එකේ අරන් තිනවා මේ බලන්න මම ලියලා තිනවා මෙන්න මෙහෙම දැන්. ඒකේ දාලා තිනවා when the actual words of the speaker are reported it is called direct speech. දැන් ඍජු කතනය කියලා හඳුන්වනවා. We always use quotation marks to show direct speech. දැන් සාමාන්‍යයෙන් ඍජු කතනයේ වාක්‍යයක් අපි ලියන්නේ උද්ෘතකම ඇතුලේ. අනිවාර්යයෙන්ම උද්ෘතකම තියෙන්න ඕනේ. දැන් ඕගලන්ට මෙතන පේනවා මම ඕගලන්ට දාලා තියෙනවා මේ උද්ෘතකම ඇතුලේ තමයි මේ දැන් මේ වාක්‍ය ලියවිලා තියෙන්නේ. දැන් මේ බලන්න he said ඔහු කිව්වා කමාවක් දාලා තිනවා උද්ෘතකම ඇතුලේ විස්තරය යනවා I am going to school. මම පාසල් යනවා කියලා උද්ෘතකම ඇතුලේ කියලා තියෙනවා. ඒතර ඔයගලන්ට පේනවා මේක මේ ඉන්නේ කිව්ව කෙනා he කියලා කියන්නේ කිව්ව කෙනා. එයා යටතේ තමයි මේ දෙබස තියෙන්නේ. හරි. ඕගලන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඕගොල්ලෝ මට මැසේජ් එකක් දාන්න. මේකේ මැසේජින් සෙක්ෂන් එකක් තියෙනවා. ඒ නිසා ඒකෙන් ඕගලන්ට මැසේජ් කරන්න පුළුවන්. ඇහෙන්නේ නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඕගලන්ට ප්‍රශ්න අහන්නේ මේකේ වෙනම මේ කෝණ එකක් දීලා තියෙනවා. මේ මෙතන chat කියලා තියෙන්නේ. මෙන්න මේකට ගිහිල්ලා ඕගලන්ට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ මේකේ ඔක්කොම වැටෙනවා. මදුෂාන් ඉන්නවා. මදුෂාන් ඇහෙනවද? මදුෂාන් දැන් ආවි. මදුෂාන් ඇහෙනවද? මං හිතනවා මදුෂාන්ට ඇහෙනව ඇති කියලා. හරි. මෙන්න මෙතන ළමයි ඕන මැසේජ් එකක් ඕගලන්ට එන දාන්න පුළුවන්. ඕගලන්ට පේනවා ස්ක්‍රීන් එකේ මම මේ පැත්තකින් දීලා තියෙනවා. ඕගලන්ට එන ඕන මැසේජ් එකක් ඒකට දාන්න. ඒතර ඕක අපිට පැහැදිලි කරගන්න පුළුවන්. නැත්නම් ඕගලගේ ශබ්ද බද්දත් එක පොඩ්ඩක් අපිට අමාරුයි. මේ පාඩම කරගෙන යාම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා එතන. හරි. ඒ ඉන්න මම ඕගලංග පොඩ්ඩක් මියුට් කරලා තියෙන්නේ. එතකොට මට ශබ්ද අනම්මනම් ඇහෙන හින්දා. රයිට්. හරි. එතකොට දැන් අපි ඉස්සරහට යමු. ප්‍රශ්න තිබ්බොත් මෙතනින් දාන්න. මම දැන් මෙතන මම ටයිප් කරන්නම් මැසේජ් එකක්. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම දැන් ඔයගලන්ට මේ මැසේජ් එක එනවා. ඒතර ඔයගලන්ටත් පුළුවන් ඒකට රිප්ලයි කරන්න මේ මම ඔක්කොම දාලා තියෙන questions කියලා ඔයගලන්ට වැටෙන්න ඕනි ස්ක්‍රීන් එකේ. දැන් ඔයගලන්ටත් ඒ වගේ මෙතන ටයිප් කරලා ඕන දෙයක් සිංහලෙන් ටයිප් කරලා අහන්න. රයිට්. දැන් අපි කතා කරන් ආවේ ඍජු කතනය ගැන පුතේ. ඍජු කතනය කියලා කියන්නේ තමන්ගේ හිතේ තියෙන මොකක් හරි සිතුවිල්ල තමන්ගේම වචන වලින් අනිත් කෙනාට ප්‍රකාශ කරන එක. ඒතර පුතේ ඍජු කතනයේ තියෙන වැදගත්ම කාරණයක් තමයි මේක උසස් සාමාන්‍ය පෙළ ප්‍රධාන පාඩමක් වගේ උසස් පෙළටත් මේ පාඩම තියෙනවා ඔයගලන්ට. මේකේ ඔයගලන්ට පේනවා මේ ඍජු කතනයේ හැම වෙලේම ලියවෙන්නේ මේ උද්ෘතකම ඇතුලේ පුතේ. දැන් ඔයගලන්ට පේනවා මේ උඩුකම කියලා කියනවා උද්ෘත පාඨ කියලා කියනවා. මෙන්න මේව ඇතුලේ තමයි හැම වෙලේම ඍජු කතනයේ වාක්‍යයක් ලියවෙන්නේ. දැන් බලන්න පුතේ මම ලියලා තියෙනවා he said I am going to school. he said I am going to school. ඔහු කිව්වා මම පාසලට යමින් ගමන් ඉන්නේ කියලා. ඒතකොට මේක කියපු කෙනා තමයි පුතේ මේ ඉන්නේ. මේ ඉන්නේ මේක කියපු කෙනා. ඒතකොට ක්‍රියාව කරන්නෙත් මෙන්න මෙයා. ඒතකොට මේ ඉන්නේ කියපු කෙනා. ඒක තමයි ඕගලන්ට මෙතන මම විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ ඕගලන්ට ලියා ගන්න පුළුවන් මෙතන ඔයගොල්ලෝ සරලව ඉතාලම සරලව නෝට් එකක් විදිහට ඕගලන්ට මෙතන ලියනවා නම් ලියන්න පුළුවන්. මොකද්ද ඍජු කතනයේ යනු තමාට හැඟෙන හැඟීම තමාගේම වචන වලින් තව අයෙකුට පැවසීම වෙයි. මොකද්ද ඍජු කතනයේ යනු තමාට දැනෙන හැඟීම තමාගේම වචන වලින් තවත් අයෙකුට පැවසීම වෙයි. හරිද? ඒක වැදගත්. ඒක ඔයාලට වෙන ටක් ගාලා ලියා ගන්න පුළුවන්. ඍජු කතනයේ යනු තමාට දැනෙන හැඟීම තමාගේම වචන වලින් තවත් අයෙකුට පැවසීම වෙයි කියලා ඔයාලට දාන්න පුළුවන්. රයිට්? ඊට පස්සේ වැදගත් දෙයක් තමයි ඍජු කතනයේ මොකද්ද? ඍජු කතනයේ වාක්‍ය සෑම විටම මොනව ඇතුළද පුතේ ලියන්නේ? උද්ෘතකම තුල ලියවේ. ඍජු කතනයේ වාක්‍යයක් ඉංග්‍රීසි භාෂාවේ ලිවීමේදී හැම වෙලේම පුතේ ලියන්න ඕනේ උඩුකම ඇතුලේ. ඒතර උඩුකම ඇතුලේ පුතේ ඔයාගේ උත්තරේ ලියවෙනවා නම් ඔයාගේ වාක්‍ය ලියවෙනවා නම් ඔයාගේ වාක්‍යයේ තියෙන උඩුකම දෙකක් ඇතුලේ නම් ඒක අපි හඳුන්වනවා direct speech නැත්නම් ඍජු කතනය කියලා පුතේ. රයිට්. ඊට පස්සේ අපි යනවා වක්‍ර කතනයට. දැන් මේ විස්තරය අපේ දරුවෝ ලියාගෙන නැති කියලා මම හිතනවා. හරි සරලව ඉක්මනට ලියා ගන්න. මොකද්ද? ඔන්න මම ආයි කියනවා.
ඍජු කතනය යනු තමාට දැනෙන හැඟීම ඍජුව තව අයෙකුට පැවසීම වෙයි. හරිද? දෙවැනි කාරණාව තමයි ඍජු කතනයේදී උද්ෘතකමා තුල වාක්‍ය ලියවේ. ඒ ඔක්කොම ටික මෙන්න මේ රූල් 4 ඔයගලන්ට ලියන්න පුළුවන් පුතේ. හරිද? ප්‍රශ්න මොනාට තිබ්බොත් එහෙම ටයිප් කරන්න මේකේ මේ chat කියන කෝණයකට ගියාම ප්‍රශ්න ඔක්කොම වැටෙනවා. ඔයගලන්ට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සර් ආයි පාරක් කියන්න. සර් මට ලියා ගන්න බැරි වුණා. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. මෙන්න මේකේ ටයිප් කරන්න පුළුවන්. මම මේ පෙන්නන්නේ ඒක. රයිට්? ඊට පස්සේ වක්‍රකතනයට යමු පුතේ. වක්‍රකතනය කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත. හරිද? මොකද්ද වක්‍රකතනය කියන්නේ? what do you mean by indirect speech? ඒතොර indirect එකේ මොකද වෙන්නේ? Tamanට දැනෙන හැඟීම තව අයෙකුට ප්‍රකාශ කරලා ඒ දෙවනි පාර්ශවයක් කරහා තමයි පුතේ ඒ sannivedanaya තව කෙනෙක්ට වෙන්නේ. හරි? එතකොට මෙතනදී දෙවනි එක ආපහු කියන්නලු. දෙවනි එක ආපහු කියන්නේ දෙවනි එක කියන්නේ මේකේ මම ඔන්න ආයි යනවා මුලට. මේකේ කිව්වේ ඍජු කතනය යනු තමාට දැනෙන හැඟීම තමා විසින්ම තව අයෙකුට පැවසීම වෙයි. හරිද නුවන්ත? ඊට පස්සේ ඒකෙම කියනවා ඍජු කතනය සෑම විටම උද්ෘතකමා තුල ලිවිය යුතුය. උද්ෘතකමා තුල ලිවිය යුතුය. දැන් ඒක තමයි වැදගත්. උද්ෘතකමා තුල තමයි හැම වෙලෙම ඩිරෙක්ට් ස්පීච් එක ලියවෙන්නේ. ඊළඟට පුතේ දැන් මේ නුවන්ත ප්‍රශ්න කරනවා අන්න ඒ වගේ අපේ අනිත් දරුවන්ටත් පුළුවන් ඕන වෙලාවක ප්‍රශ්නයක් අහන්න කවුරුත් මුකුත් ප්‍රශ්න ඒක අවුලක් වෙන්නේ නැහැ ඕන දෙයක් අහන්න. කිසිම මේකේ කලබලයක් නැහැ. එකම දේ ඔයගලන්ට ෆිසිකලි මාව පේන්නේ නැති එක විතරයි පාඩම යනවා කිසි අවුලක් නැහැ. ඊළඟට පුතේ වක්‍රකතනය කියලා කියන්නේ තමාට දැනෙන හැඟීම තමාගේම වචන වලින් නැතුව තමාට දැනෙන හැඟීම තව කෙනෙක්ට ප්‍රකාශ කරලා ඒ පුද්ගලයා හරහා sannivedanaya සිද්ධ වෙන එක. ඒ කියන්නේ පුතේ අපි මේකට සරලවම කිව්වොත් එහෙම මේක කේලමක් වගේ. හරි සරලව කිව්වොත් ඒ කියන්නේ තමන්ට හිතන දේ තව කෙනෙක්ට කියලා ඒ පුද්ගලයා ගිහිල්ලා තමන්ගේ ඒ අදහස කියලා වෙන කෙනෙක්ට කියනවා. ඕක තමයි අදහස. එතකොට ඒක තමයි වක්‍රකතනය කියලා කියන්නේ. එතකොට පුතේ ඔබට පේනවා උදාහරණ මෙතන වක්‍රකතනයේදී පුතේ උද්ෘතකමා භාවිත කරන්නේ නැහැ. එහෙනම් අපේ දුවල පුතාට දැන් මෙතන ලියා ගන්න පුළුවන් මොකද්ද පුතේ? වක්‍රකතනයේදී උඩුකමා නැත. වක්‍රකතනයේදී උඩුකමා නැත. ඒක ලියන්න පුළුවන් මෙතන වක්‍රකතනයේදී තමාට දැනෙන හැඟීම තමාගේම වචන වලින් ප්‍රකාශ නොවේ. මොකද තමන්ට දැනෙන හැඟීම තමන්ගේ වචන වලින් නෙමෙයි කියන්නේ. ඒකයි ප්‍රශ්නේ. හරි? ඒක කියන්නේ තව කෙනෙක්ට කියපු එකක් එයා ගිහිල්ලා වෙන කෙනෙක්ට කියනවා. ඒක තමයි අදහස. හරි? ඒ හින්දා වක්‍රකතනයේ ඍජුකතනයේ වෙනස ඔන්න ඕකයි. අර උඩුකමා කතන්දරේ මතක තියාගත්තා නම් හරි. හරි ඍජුකතනයේදී උඩුකමා තියෙනවා වක්‍රකතනයේදී උඩුකමා නැහැ. ඍජුකතනයේ sannivedanayට පුද්ගලයෝ දෙන්නයි ඉන්නේ. මට හිතන දේ මම යාළුවට කියලා දැම්ම දඩාං ගාලා. වක්‍රකතනයේදී එහෙම නැහැ. මට හිතන දේ යාළුවට කිව්වා. යාළුවට හිතන දේ ඊට පස්සේ යාළුවා ඒක ගිහිල්ලා තව කෙනෙක්ට කියනවා. මට හිතන දේ මම යාළුවට කිව්වා. ඒ යාළුවා ගිහිල්ලා ඒක තව යාළුවෙක්ට කියනවා. අන්න වක්‍රකතනෙ. මගේ හරහා නෙමෙයිනේ sannivedanaya සිද්ධ වුනේ නේද පුතේ? තව කෙනෙක් හරහා තමයි sannivedanaya සිද්ධ වුනේ. ඒතොර එහෙමයි අදහස් කරන්නේ. ඊළඟට අපි යම් මේකේ තියෙනවා අපිට මේ තව කීපයක් කොටස් ඒ කියන්නේ මේ ව්‍යාකරණානුකූල කොටස් කීපයක් ඉගෙන ගන්න අපි බලමු ඒවා මොනවද කියලා මේ කොහොමද මේ ඍජුකතනේ ඉඳන් වක්‍රකතනයට වාක්‍ය වෙනස් කරන්නේ කොහොමද ඒවා අපි ඒවල තියෙන ව්‍යාකරණානුකූල ස්වරූපේ මොන වගේද මොනවාද මේක ඉවර වෙන මේ වෙනස් වෙන ව්‍යාකරණ කොටස් ඒ වගේ ඒවා අපි මේකට දානවා දාලා අපි බලමු කොහොමද මේකේ වාක්‍ය නිර්මාණය කරගන්නේ කියලා එතකොට ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම මේකේ ඍජුකතනය වක්‍රකතනය ගත්තොත් මේකේ ප්‍රධාන වශයෙන් දැන් අපි මෙතන උදාහරණ ඔයගලන්ට මම දාලා තිනවා දැන් ඉස්සෙල් එකේ තිබ්බනේ ඔයගලන්ට දැන් මේ උදාහරණ වාක්‍යයක් බලමුකෝ මේ I am going කියලානේ පුතේ තියෙන්නේ ඒක දැන් පල්ලෙහාට ගියාම I එක වෙනස් වෙලා තියෙනවා he කියලා ඊට පස්සේ ඒක පල්ලෙහාට ගියාම am එක වෙනස් වෙලා තියෙනවා was කියලා. ඒතර am එක was කියලා මෙතනට ගිහිල්ලා තියෙනවා ing අර විදියටම තියෙනවා. ඉතුරු ටික විතරයි වෙනස් වෙලා තියෙන්නේ. දැන් මෙහෙම හිතමුකෝ. අපි මේක දැන් සරල සිංහලට පරිවර්තනය කරොත් දැන් මේ අපි ඍජුකතනයේ වාක්‍ය කියවෙන්නේ මෙන්න මෙහෙම. ඔහු කිව්වා මම පාසල් යමින් ගමන් ඉන්නේ කියලා. ඔහු කිව්වා මම පාසල් යමින් ගමන් ඉන්නේ කියලා. ඊට පස්සේ වක්‍රකතනයට ගියාම කියනවා ඔහු කිව්වා ඔහු පාසල් යන ගමන් සිටියේ කියලා. ඔහු කිව්වා මම එක පුතේ මෙතන බලන්න මේ. මෙතන මම එක I කියන එක පල්ලෙහාට ගියාම he කියලා වෙනස් වෙලා තියෙනවා. am කියන එක වර්තමාන කාලෙන් පුතේ තියෙන්නේ. ඒක පල්ලෙහාට ගියාම අතීත කාලයට වෙනස් වෙලා තියෙනවා. එහෙනම් පුතේ හරිම සරලයි. ඍජුකතනයේ වක්‍රකතනයේ සිද්ධ වෙන්නේ හැම වෙලාවෙම ඔයාට හම්බෙන ඕනම සෙන්ටන්ස් එකක් ඔයා මොකද කරන්නේ? කෙලින්ම දඩාංගාලා මාරු කරනවා past tense වලට. ඔබට ලැබෙන ඕනම සෙන්ටන්ස් එකක් ඕනම වර්ගකින් තියෙන සෙන්ටන්ස් එකක් ඔබ past tense වලට මාරු කරන එක තමයි කරන්නේ. ඒක තමයි ඍජුකතනයේ වක්‍රකතනයේ සිද්ධ වෙන්නේ.
ඒතොර හැම වෙලේම ඍජුකථනයේ සහ වක්‍රකථනයේදී මේ අර ඍජුකථනයේ වාක්‍ය ඔබට පේනවා he said, she said, you said. ඒ වගේ මේ said කියලා තමයි කියන්නේ. ඒක අනිවාර්යයෙන්ම තියෙන්නේ අතීත කාලෙක. දැන් බොහෝ අවස්ථාවල මේක තියෙන්නේ අතීත කාලෙන්. ඒ අතීත කාල මෙන්න මේකට අපි කියනවා රිපෝටිං verb එක කියලා කියනවා. මෙන්න මේ තියෙන්නේ. අන්න එක ඒක තියෙන අතීත කාලේ. ඒතොර ඒකත් එක්ක ඔයාට පේනවා මේ that කියන කොටස අලුතෙන් ඇවිල්ලා තියෙනවානේ. හැම වෙලේම වාක්‍යයක් ඔයා කන්ස්ට්‍රක්ට් කරද්දී අනිත් පැත්තට හදද්දී ඔයාට මේ that කියන කොටසත් දාන්න වෙනවා. he said that. දැන් ඍජුකථනයේ he said කියලා විතරයි තියෙන්නේ. වක්‍රකථනයේ තියෙනවා පුතේ he said that, she said that. ඒ වගේ වෙනස් කරන්න වෙනවා. දැන් අපි ඒ වගේ හදපු වාක්‍ය කීපයක් බලමු. ඒ කොටස් දෙකත් එක්ක තියෙනවා. සමහර වෙලාවට දැන් මම ඔයාට මෙතන කිව්වනේ මේක අතීත කාල වෙනවා කියලා. මේ රිපෝටිං verb එක. දැන් බලන්න මෙන්න මේ වගේ වාක්‍යයක් බලන්න. දැන් මේ උදාහරණය අපේ දුර පුතාලට පේනවා. දැන් direct speech එකේ වාක්‍යයක් තියෙනවා. හොඳට බලන්න කළු පාට කරලා තියෙන්නේ. He says mathematics is a science. දැන් බලන්න මේ වාක්‍ය දිහා හොඳට said කියලා නෑ මෙතන says කියලා තියෙන්නේ. ඒක වර්තමාන කාලෙන් තමයි රිපෝටිං verb එක තියෙන්නේ. හරිද? රිපෝටිං verb එක තියෙන්නේ වර්තමාන කාලෙන්. එතකොට ගණිතය කියලා කියන්නේ විද්‍යාවක්. දැන් ඔහු කිව්වා නෙමෙයි තියෙන්නේ. ඔහු කියනවා ගණිතය යනු විද්‍යාවක් කියලා. දැන් බලන්න ඉන්ඩිරෙක්ට් එකට යද්දිත් බලන්න අර that කියන වචනේ ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙතන තියෙන්නේ said කියලා නෙමෙයිනේ. says කියලානේ. රිපෝටිං verb එක තියෙන්නේ present tense එකේ. හරිද? එතකොට ඒක පල්ලෙහාට ගියාමත් මොකද වෙන්නේ? රිපෝටිං verb එක present tense එකෙන්ම තියෙනවා. දැන් මේ වගේ දේවල් පුතේ හරියට විභාගෙදී අහනවා. හරිද? සෑහෙන විභාගෙදී ඔයාලට ඕන වෙන අවස්ථාවක් මේක ඊටාම වැදගත් අවස්ථාවක්. එතකොට රිපෝටිං verb එක අතීත කාලෙන් තිබ්බොත් විතරයි direct speech එකේදී මේ තියෙන උද්ෘතකම direct speech. හරිද? රිපෝටිං verb එක අතීත කාලෙන් තිබ්බොත් විතරයි ඔයත් said කියලා මෙතනට දාන්නේ. ඒක වර්තමාන කාලෙන් තිබ්බොත් රිපෝටිං verb එක වර්තමාන කාලෙන් තිබ්බොත් පුතේ ඔයත් වර්තමාන කාලෙන්ම තියන්න ඕනේ මෙන්න මෙහෙම. ඒක මාර වැදගත්. හරිද? ඒක ඊටාම වැදගත්. ඒක වැදගත් නීතියක්. ගොඩක් වෙලාවට O level විභාගෙදී වාක්‍ය 3ක් විතර said කියලා දීලා එක පාර්ට් එක වාක්‍යයක් says කියලා දෙන්න පුළුවන්. ඒතකොට Taman ටක් ගාලා කල්පනා කරන්න ඕනේ මෙතන says තිබ්බොත් මමත් පල්ලෙහාට ගියාම says කියලා වෙනස් කරගන්න ඕනේ කියලා. ඒ වගේමයි බලන්න පොඩ්ඩක්වත් වාක්‍ය වෙනස් වෙලා නැහැ. mathematics is a science එයා හදලා තියෙන්නේත් එහෙමමයි. mathematics is a science වැඩේ ඉවරයි. හරිද? is එක was වෙලා පල්ලෙහාට ගිහලා එහෙම කිසිම දෙයක් කළා නැහැ. ඒතර ඒක හරි වැදගත් පුතේ. මේ නීතිය මතක තියාගන්න ඕනේ. මෙතන ඒ වගේම තව නීතියක් බලපානවා මෙතනට. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් පුතේ දැන් අපි පාඩම් පටන් ගද්දී අපි මම දුවල පුතාලට පැහැදිලි කරා ඍජුකථනයේදී සහ වක්‍රකථනයේදී සිද්ධ වෙන්නේ මොකද්ද? අර ඍජුකථනයේ තියෙන අතීත මේ වර්තමාන කාල වාක්‍ය මේ වක්‍රකථනයට යද්දී අතීත කාලයට වැටෙනවනේ. දැන් මෙතන තිබ්බනේ am කියලා. ඒක පල්ලෙහාට ගියාම was වුණානේ. ඒ කියන්නේ අතීත කාලෙනේ. am කියන්නේ වර්තමාන කාලේ helping verb එකක්. was කියන්නේ අතීත කාලේ helping verb එකක්. ing ඒ විදිහටම තියෙනවා වෙනස් වෙලා නැහැ. හැබැයි පුතේ සමහර වාක්‍ය තියෙනවා අපි ඒ වලට කියනවා මේ ලෝකේ තියෙන සදාකාලික ධර්මතාවයන්. කවදාවත් වෙනස් නොවන දේවල්. ඒ කියන්නේ උදාහරණයකට මේ බලන්න. දැන් ගණිතය කියලා කියන්නේ විද්‍යාවක්. mathematics is a science. එතකොට පුතේ ඒක තව අවුරුදු 10ක් 15ක් ගියත් වෙනස් වෙන්නේ නැහැ. ඒක විද්‍යාවක්ම තමයි. එතකොට ඒක වක්‍රකථනයට යද්දී ඔයා ලිව්වොත් එහෙම මෙහෙම he said that mathematics was a science කියලා ඔයාගේ උත්තරේ අපි වැරදි කියලා දානවා. ඒකට හේතුව තමයි පුතේ එතකොට ඔයාගේ වාක්‍ය තුල ඔයා කියලා තියෙන්නේ ගණිතය විද්‍යාවක් වෙලා තිබුණා කියලා. එහෙම වෙන්න බෑනේ පුතේ. දැන් මේක අපි අතීත කාලයට දැම්මට පුතේ අදහස අතීත කාලේ වෙන්න බෑ සමහර වාක්‍යවල. ඒවා සදාකාලික ඇත්ත. දැන් මේ වගේ වාක්‍යයක් ගන්නකො දැන් අපි සාමාන්‍ය වාක්‍යයක් ලියනවා. දැන් මේ උදාහරණේ දුවල පුතාලට මම මෙතන වෙන්නලා දිනවා ටිකක් අමාරුයි බලමු තේරුම් ගනීද කියලා. දැන් මේ බලන්න දැන් මෙතන says කියලා නේද තිබුණේ. දැන් මෙතන තියෙනවා said කියලා. හොඳට බලන්න. ඕන රිපෝටිං verb එක අතීත කාලෙන් තියෙන්නේ. he said mathematics is a science. හරිද? mathematics is a science. ගණිතය යනු විද්‍යාවකි. ඒක අංක විද්‍යාවක් නේ පුතේ. ඒක අපි පිළිගන්නවනේ ගණන් කියලා කියන්නේ විද්‍යා විෂයක් කියලා. දැන් වක්‍රකථනයට දාද්දි බලන්න said එකට said එක ගන්නට දාලා තියෙනවා. ඔන්න indirect speech එකේ that එකට that එක දාලා තියෙනවා. is එක is කියලාමයි තියෙන්නේ. දැන් අපෙන් දරුවෙක් අහනවා සර් ඉතින් එහෙම වෙන්න බෑනේ සර්. is එක පල්ලෙහාට ගියාම was වෙන්න එපයි සර්. දැන් am එක was උනේ. එහෙම වෙන්න එපයි සර්. එහෙම වෙන්නේ නැති වෙන්න හේතුව තමයි පුතේ මේක අපි කියනවා මොකද්ද universal truth. මේ දාලා තියෙන සදාකාලික සත්‍යයක්. සදාකාලික මේක ලෝකේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ගණන් කියන්නේ විද්‍යාවක්. ඒ වගේ සදාකාලික සත්‍යයන් අපිට ඍජුකථනයෙන් වක්‍රකථනයට දාද්දී ටෙන්ස් එක වෙනස් කරන්න බෑ. දැන් ඊට වඩා හොඳ උදාහරණයක් මම කියන්නම්. මේ බලන්න මේ උදාහරණය හොඳට බලන්න. දැන් මෙතන කියනවා ඔහු කිව්වා ඉර නැග එන්නේ sun rises in east. ඉර නැග එන්නේ නැගෙනහිරිනි. ඔහු කියනවා ඉර නැග එන්නේ නැගෙනහිරිනි. පුතේ දැන් මෙහෙම අපි මේ වාක් දැන් ඉර කොහොමත් නැග එන්නේ පුතේ නැගෙනහිරින් තමයි තව අවුරුදු 10ක් ගියා. හොඳට තේරුම් ගන්න. එතකොට මෙයා කිව්වොත් ඔහු කිව්වා ඉර නැග ආවේ නැගෙනහිරිනි කියලා කියන්නේ පුතේ හෙට ඉර නැග එන්නේ බස්නාහිරින්ද? නෑනේ පුතේ. එහෙම කියන්න බෑනේ. දැන් මේක වක්‍රකථනයට දැම්මම ඔය අදහස් එන්නේ මොකද්ද? ඔහු කිව්වා ඉර නැග ආවේ නැගෙනහිරින්. ඒ කියන්නේ ඉර ඉස්සරල නැගලා ආවේ නැගෙනහිරින්. දැන් එන්නේ බස්නාහිරින්. එහෙම වෙන්න බෑ පුතේ. මේවා සදාකාලික සත්‍ය වෙන වාක්‍ය.
ඒ වගේ වාක්‍ය පුතේ ඍජු කතනයෙන් වක්‍ර කතනයට දාද්දි පුතේ වෙනස් වෙන්නේ නැහැ. මොකද අවුරුදු 100ක් ගියත් 1000ක් ගියත් මේ වගේ වාක්‍ය වෙනස් කරන්න බෑ. ගණිතය යනු විද්‍යාවකි, ඉර නැගෙන්නේ නැගෙනහිරිනි, ජලය මේ මොනවාද වාෂ්ප බවට පරිවර්තනය වන්නේ සෙල්සියස් අංශක 100 දීවේ. ඒ වගේ විද්‍යාත්මක නියමයන් කවදාවත් පුතේ ඍජු කතනයේ ඉඳලා වක්‍ර කතනයට දාද්දි ටෙන්ස් එක වෙනස් කරන්නේ නැහැ. රිපෝටිං verb එක අතීත කාල වුණත් ටෙන්ස් එක වෙනස් කරන්නේ නැහැ. මේක ඉතාම වැදගත්. මේක හොඳට තේරුම් ගන්න ඕන අපේ දුවලා පුතාලා. හරි වැදගත්. රිපෝටිං verb එකත් එක්ක ආවත් මේ වගේ ඒවා වෙනස් වෙන්නේ නැහැ. අපි ඒක ලියන්න ඕනේ මෙන්න මෙහෙම. දැන් අපේ දුවලා පුතාලා මෙන්න මේ දෙක ලියලා ඇති. මේ කොටස ලියලා ඇති මං හිතන්නේ පළවෙනි එක. හරි. මෙන්න මේ කොටසත් අපේ දුවලා පුතාලා ලියාගෙන ඇති. මෙන්න මෙතන තුන්වෙනි එකේ ලියන්න ඕනේ විස්තරේ මෙන්න මෙහෙම. කොහොමද ලියන්නේ? රයිට්. මෙතන ඔයගලන්ට ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙතනින් පටන් ගන්න පුළුවන්. කොහොමද? මෙතන කෙලිම රවුන්ඩ් කරලා පෙන්නන්න පුළුවන් ඔයගලන්ට අවශ්‍ය අවස්ථාවේකදී. අපි කියනවා රිපෝටිං verb එක මේ මෙතන තිබුණ කොටස මේ තියෙන්නේ රිපෝටිං verb එක. එතන ඔයගලන්ට ලියන්න පුළුවන් රිපෝටිං verb පදය වර්තමාන කාල නම්. රිපෝටිං verb පදය මේ තියෙන්නේ වර්තමාන කාල නම් ඉන්ඩිරෙක්ට් ස්පීච් වලදීද එය වර්තමාන කාල වේ. අන්න හරි වැදගත්. මොකද්ද ආයෙත් කියන්න ඕනේ රිපෝටිං verb පදය වර්තමාන කාල නම්. ඒ කියන්නේ මෙන්න මේක. මේ තියෙන්නේ මෙන්න මේක වර්තමාන කාල නම් ඉන්ඩිරෙක්ට් වලදීද එය වර්තමාන කාලයෙන්ම තැබේ. ඒ කිව්වේ පුතේ මෙතන සේස් කියලා තිබ්බොත් පල්ලෙහා එකත් සේස් කියලා වෙනස් වෙන්න ඕන. සෙට් කියලා දාන්න බෑ. ඔන්න ආයෙත් කියනවා රිපෝටිං verb පදය වර්තමාන කාල නම් ඉන්ඩිරෙක්ට් ස්පීච් මේ තියෙන ස්පෙලිං මෙතන තියෙනවා. කලබල වෙන්න දෙයක් නැහැ. ටියුට් එක ළඟ තියෙනවා නම් ඉන්ඩිරෙක්ට් ස්පීච් වාක්‍යයේද රිපෝටිං verb එක වර්තමාන කාල වෙයි. හරි. ප්‍රශ්න මුකුත් මට පේන්නේ නැහැ. කට්ටිය ප්‍රශ්න අහුවොත් මට මේකේ වැටෙනවා. මං හිතනවා පැහැදිලි ඇති කියලා අපේ දුවලා පුතාලට. ඒක මෙතන ටක් ගාලා ඕගලන්ගේ භාෂාවෙන් ඕගොල්ලෝ ලියා ගන්න. සේස් කියලා තිබ්බොත් උඩ වාක්‍යයේ පල්ලෙහාට යද්දිත් සේස් කියලාම තියන්න ඕන. ඕකට කියන්නේ සේස් කියලා කියන්නේ වර්තමාන කාලෙන් මේ රිපෝටිං verb එක තිබ්බොත් පල්ලෙහාට යද්දිත් රිපෝටිං verb එක වර්තමාන කාලෙන්ම තියන්න ඕන. හරිද? ඉස්සල්ලා ඒවල තිබ්බේ ඕගොල්ලෝ දැක්ක අතීත කාලෙන්. ඒකේ උදාහරණ ඕගලන්ට මම පෙන්නන්නම්. මේ සෙඩ් කියලා තිබ්බේ ඉස්සල්ලා එකේ. ඒතකොට පල්ලෙහාට ගියාම සෙඩ් කියලාම තිබුණා. සේස් කියලා තිබ්බොත් සේස් කියලාම තියන්න ඕන. ඔන්න එතකොට තුනක් දැන් පුරවලා තියෙන්නේ ඈ. මේක පිරෙව්වා මෙන්න මේකත් පුරවලා තියෙන්නේ. හරි. දැන් යන්නේ මෙන්න මෙතනට. මෙන්න මෙතනට යන්නේ මෙන්න මේ පළවෙනි පිටුව අවසන්. දැන් යන්නේ මෙන්න මෙතනට. මෙතන ලියන්න ඕනේ මොකද්ද? මෙතන ලියන්න ඕනේ මොකද්ද? ඇතැම් වාක්‍ය සදාකාලික සත්‍ය තොරතුරු ලබා දෙයි. ඇතැම් වාක්‍ය සදාකාලික සත්‍ය තොරතුරු ලබා දෙයි. හරිද? විද්‍යාත්මක කරුණු පිළිබඳ පැහැදිලි කරයි. ඇතැම් වාක්‍ය සදාකාලික සත්‍ය තොරතුරු ලබා දෙයි. විද්‍යාත්මක කරුණු. ඒ කියන්නේ විද්‍යාවෙන් සනාථ කරලා තියෙන. තව අවුරුදු 1000කටවත් වෙනස් වෙන්නේ නැහැ. හරිද? ආකිමිඩිස් නියමය, නිව්ටන් නියම වෙන කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒවා විද්‍යාවෙන් සනාථ කරලා ඉවරයි. ඒ වගේ නියමයන් දක්වන වාක්‍යයක් ආවොත් රිපෝටිං verb එක අතීත කාල වුණත් වාක්‍ය වෙනස් වෙන්නේ නැහැ. රිපෝටිං verb එක අතීත කාල වුණත් වාක්‍ය වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒක තමයි ලියන්න ඕනේ. ඇතැම් වාක්‍ය විද්‍යාවෙන් සනාථ කර ඇත. නැත්තම් කවදාවත් වෙනස් නොවේ. සත්‍ය වාක්‍ය වේ. ඒවා කිසිම දිනක වෙනස් වෙන්නේ නැහැ. දැන් අපිට කියන්න බෑනේ පුතේ. ඉර නැගෙන්නේ නැගෙනහිරිනි. ඔයා පොඩි කාලෙත් එහෙම තමයි ඉර නැගගෙන ආවේ. ඔයා ලොකු වුණාමත් එහෙමයි. ඔයාට කවදාද දරුවෝ ඉන්න දවසකත් ඒක තමයි ඇත්ත. ඉර කවදාවත් බස්නාහිරින් නැගෙන්නේ නැහැ. ඉතින් මේක රිපෝටිං verb එකක් විදිහට දාද්දී අපි ලියන්නේ මේ විදිහටම තමයි. මොකද ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැති නිසා. හරිද? ඒක තමයි අදහස. ඒතර ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ඒ ටික හරිම වැදගත් පාඩමට යද්දී. පාඩමේ අතිශය වැදගත් කොටසක් විදිහට ඒක නිරූපණය වෙනවා. ඒතර ඔයගොල්ලෝ මුලින්ම ඉගෙන ගත්ත අපේ දුවලා පුතාලා අද ඍජු කතනය කියන්නේ මොකද්ද? ඍජු කතනය කියලා කියන්නේ පුද්ගලයෝ දෙන්නෙක් අතර ඍජුව ඇති වෙන sannivedanaya. එහිදී අපි උද්ෘතකම යොදා ගන්න බව කිව්වා. ඊට පස්සේ දුවේ පුතේ අපි ගියා මොකටද? වක්‍ර කතනයට. වක්‍ර කතනය මොකද්ද සිද්ධ වෙන්නේ? තුන් දෙනෙක් මැදිහත් වෙනවා මේ වැඩේට. එක්කෙනෙක් කියනවා, තව කෙනෙක් අහන් ඉන්නවා, අනිත් කෙනා එයාගේ අදහස ලබා දෙනවා. ඊට පස්සේ අපි යනවා අපි කතා කරා රිපෝටිං verb එක ගැන. රිපෝටිං verb එක වර්තමාන කාල නම් මම කිව්වා ඉන්ඩිරෙක්ට් ස්පීච් එකේදීත් රිපෝටිං verb එක වර්තමාන කාලයයි කියලා. මෙතන හොඳ උදාහරණ දෙකක් පෙන්වලා තියෙනවා ඒකට. හතරවෙනි එකේදී මම පැහැදිලි කරා සමහර වාක්‍ය විද්‍යාත්මක වශයෙන් සනාථ වෙච්ච සදාකාලික සත්‍ය වාක්‍ය. එවැනි වාක්‍ය අපි ඍජු කතනයෙන් වක්‍ර කතනයට දාද්දී දුවේ පුතේ අපිට කවදාවත් රිපෝටිං verb එක අතීත කාලෙන් තිබුණත් වාක්‍ය ටෙන්ස් එක වෙනස් වෙන්නේ නැහැ කියලා. දැන් අපේ පුතාලට හොඳට පේනවා මෙතන බලන්න පුළුවන්. මේ බලන්න mathematics is කියලා තියෙන එක මෙතන ගියාමත් is කියලාම තමයි තියෙන්නේ. මෙතන risers කියන එක පල්ලෙහාට ගියාම risers කියලාමයි තියෙන්නේ. අපි දුව පුතාලට දැන් පේනවා ඒවා. එහෙම වෙනස් වෙලා නැත්තේ මේවා සදාකාලික සත්‍ය වෙන නිසා. right. ඒක මාර වැදගත්. අපි දැන් ඔන්න පාඩමේ වැදගත් කොටස් කීපයක් ආවරණය කරගෙන ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි යනවා මොකටද?
වාක්‍ය නිර්මාණය කරන්න වාක්‍ය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා බලමු. ඊට කලින් අපිට වැදගත් වෙනවා මේකේ මේ සර්වනාමය වෙනස් වෙන ආකාරය ගැන අවබෝධයක් ගන්න. මම ඒක පැහැදිලි කරන්නම් මෙන්න මෙහෙම. දැන් මෙන්න මේ වගේ අවස්ථාවක් ගමු. right. අපිට මෙන්න මේ වගේ වාක්‍යයක් තියෙනවා අපි බලමු. changes in pronouns. දැන් අපි ඉන්නේ පුතේ පිටු අංක 6. පිටු අංක 6ට පොඩ්ඩක් එමු අපේ දුවලා පුතාලා හැමදෙනාම පිටු අංක 6ට ගිහිල්ලා අපි අවබෝධයක් ගන්න බලමු. right. දැන් මේ බලන්න දැන් අපේ දුවලා පුතාලට මේ වගේ වාක්‍ය ලැබෙනවා. විභාගයේදී අපේ දුවලා පුතාලට මේ වගේ වාක්‍ය ලැබෙනවා. අද අපේ දුවලා පුතාලා මොකද්ද මුලින්ම කරන්න ඕන? දැන් මුලින්ම කරන්න ඕන පුතේ අපි හොඳට කියවලා බලනවා අදාළ වාක්‍ය තියෙන්නේ ඍජු කතනයෙන්ද වක්‍ර කතනයෙන්. බලමු දැන් අපේ වාක්‍ය බලමු. කලන said ආම්මා රිපෝටින් verb එක අතීත කාලෙන් තියෙන්නේ උද්ෘතකමා තියෙනවා අනිවාර්යෙන්ම ඍජු කතන. හරි ඊට පස්සේ තියෙනවා මොකද්ද ඊළඟ එකේ we don't like to play tennis they said බය වෙන්න දෙයක් නැහැ ඍජු කතනයෙන් තියෙන්නේ මේ තියෙන උද්ෘතකම ඇතුලේ ඍජු කතනයෙන් තියෙන්නේ I don't like to talk with you මම ඔයත් එක්ක කතා කරන්න කැමති නැහැ අමානි කිව්වා කවුද කිව්වේ අමානි ඍජු කතනයෙන් තියෙන්නේ හැබැයි ඒකේ උද්ෘතකම බලන්න මට වැරදීමකින් බැදිලා නැහැ අන්න පුතේ උද්ෘතකම දාගන්න මම දාලා නැහැ මට එතන පොඩි අතපසු වීමක් වෙලා තියෙනවා පුතේ ඍජු මේ උද්ෘතකම දාගන්න මගේ වාක්‍ය තුනේ දෙකක විතරයි උද්ෘතකම තියෙන්නේ තුන්වෙනි එකේ නෑ පුතේ දැන් අපිට මේක හදන්න ඕන දැන් අපිට මේක හදන්න ඕනේ දැන් අපේ දුවල පුතාලත් මං හිතනවා මගෙත් එක්ක මේවා හදනවා ඇති කියලා ටියුට් එක තියෙන අය අපේ මදුෂාන්ට විතරයි ටියුට් එක ගන්න නැත්තේ අනිත් දුවල පුතාලා මං හිතනවා අපිත් එක්ක යනවා දැන් කොහොමද පටන් ගන්න අපි පටන් ගමු පුතේ මෙන්න හිස්තනේ පටන් ගන්න ආරම්භක වාක්‍ය ලියන්න ඕනේ හැම එකේම කොහොමද පුතේ ලියන්නේ දැන් ඔබ ආරම්භ කරනවා කලන said that කිව්වේ කලනනේ ගන්නවා මුලට කලන said that right වාක්‍යාංක 2 එතනින් නවත්තන්න හදන්න එපා ඉතුරු ටික පස්සේ හදමු 2 කොහොමද එන්නේ they said that අන්න එහෙම ගත්තා they said that ඊළඟට I don't like to talk with you අමානි said කවුද කිව්වේ අමානි ගත්ත අමානිය මුලට අමානි said that ඔක්කොම තියෙන රිපෝටින් verb එක අතීත කාලෙන් ඔයගලන්ට පේනවා කෙලින්ම ගන්න තියෙන්නේ අදාළ වචනේ අරගෙන දාගෙන යන්න තියෙන්නේ right ඒතර වැඩේ ලේසි ඒ ටික ගත්තා කරගෙන යන්න පුළුවන් right දැන් ඔන්න ඒ ටික අරගෙන තියෙයි දැන් ඉස්සරහට හදාගෙන යන්න කොහොමද හදන්නේ right කලන said that දැන් පුතේ මෙතන මේ වාක්‍ය කියලා තියෙන්නේ කලනනේ මේ අදහස ප්‍රකාශ කරලා තියෙන්නේ කලන දැන් මොකද කරන්න ඕනේ ඔයා ලියනවා කලන said that I කියලා කියන්නේ පුතේ කලනට I කියලා කියන්නේ දැන් මේකේ සරල මේ ඍජු කතනේ වාක්‍ය මොකද්ද කලන කිව්වා මම හදනවා මගේ උපන්දින කේක් එක මා විසින් දැන් කවුද මේක කියන්නේ කලන කියන්නේ ඍජු කතනේ මම කලන කියලා හිතන්නකෝ මම කියනවා මම හැදුවා මගේ උපන්දින කේක් එක මා විසින් I am making my birthday cake myself හදමින් ඉන්නවා ඇත්තටම හදලා ඉවර නෑ present continuous නේ I am making මම මේ හදමින් ඉන්නවා මගේ උපන්දින කේක් එක මා විසින් දැන් ඔන්න මම තමයි කලන දැන් මම මේක කියනවා මදුෂාන්ට ඍජු කතනේ කෙලින්ම මදුෂාන් අහගෙන ඉන්නවා හරිද මදුෂාන් ගිහිල්ලා කියනවා වසිකට ඔන්න වක්‍ර කතනේ දැන් කොහොමද එන්න ඕනේ මදුෂාන් නෝක අහගෙන ඉඳලා ගිහිල්ලා කියනවා වසිකට කොහොමද මදුෂාන් කියන්න ඕනේ කලන කිව්වා කලන said that ඔහු හදනවා කියලා ඔහුගේ උපන්දින කේක් එක ඔහු විසින් එහෙනම් කොහොමද දෙන්නේ කලන said that I එක මොකද වෙන්නේ කලන පිරිමි ළමයෙක් නිසා I එක හී වෙනවා කලන පිරිමි ළමයෙක්නේ ඔහු කිව්වා කියලානේ යන්නේ I එක හී වෙනවා am එක පල්ලෙහාට ගත්ත ගමන් පුතේ මොකද වෙන්නේ අතීත කාලේ වෙනවා was කියලා වෙනස් වෙනවා නේ ඒතකොට කලන said that he was making මගේ birthday cake එක නෙමෙයිනි පුතේ කලන හදන්නේ කලනගේ birthday cake එක එහෙනම් කොහොමද පුතේ එන්න ඕනේ my birthday කියන එක ගත්ත පල්ලෙහාට my කියන එක පල්ලෙහාට ගියාම his birthday cake ඔහුගේ උපන්දින කේක් ගෙඩි ආයියන් මුලින්ද ආයියන් කලන said that he was making his birthday cake myself වෙන්න බෑනේ පුතේ myself වෙන්න බෑ කලන විසින් එතකොට himself කියලා වෙනස් වෙනවා කොහොමද වැඩි ඔන්න ඕකට අපි කියනවා සර්වනාම වෙනස් කිරීම කියලා හරි පරිස්සමෙන් කරන්න ඕන වැඩක් තමන් හිතින් හිතන්න ඕන මම මේක කිව්වොත් කොහොමද ඍජුවාවොත් මෙහෙම එන්න ඕන මම මේක යාළුවෙක් ධම්මලා කිව්වොත් යාළුවා ගිහිල්ලා කොහොම කියනව ඇද්ද කියලා තමන්ගේ මනසෙන් පුතේ තමන් හිතන්න ඕනේ දැන් මම යාළුවට කිව්වොත් කෙලින්ම ඍජු කතනේ යාළුවා ගිහිල්ලා මේක තව යාළුවෙක්ගේ කනේ තියද්දි එයා වෙනස් කරන වචන මොනවද මේ එයා කිව්වා එයා ඒ වැඩේ කරලා දෙන්නම් කියලා ඔහු කිව්වා ඔහුම ලියුම ලියන්නම් කියලා ඌ කිව්වා ඌට ඕක තේරෙන්නේ නැහැ ඌම ඇවිල්ලා උඹෙන් අහන්නම් කියලා අන්න ඒ වගේනේ එක්ක නම දාන්න ඕනේ එක්ක අපි ඔහු ඌ ඇය වගේ සර්වනාම පාවිච්චි කරනවා හරි දුවේ පුතේ අපි යන් දෙවෙනි වාක්‍යයට යන් හොඳට බලන්න ආරම්භක වාක්‍ය ගත්තා they said that නැවැත්තුවා දැන් මොකද මේ ඍජු කතරෙන් බලමු අපි කැමති නෑ සෙල්ලම් කරන්න ටෙනිස් හරිද මමයි වසිකයි මේ මදුෂානුයි අපි තුන්දෙනා ගමුකෝ අපි තුන්දෙනා තමයි අපි දැන් අපි සෙට් එක කියනවා මේ කවුද අපේ අනිත් යාළුවෝ දෙන්න අපේ ඉන්නවා
කවුද මම කියන net minitයි නුවන්තරයි මම කියනවා මේ අපි තුන් දෙනා එකතු වෙලා කියනවා මේ අපි කැමති නැහැ ටෙනිස් සෙල්ලම් කරන්න. ඔන්න අපි කෙලිම ඍජුවම කිව්වා. ඍජුවම කියලා දැම්මා. හරිද? දැන් වක්‍රකතනේනේ. වක්‍රකතනයට යද්දී ඕක ගිහිල්ලා කියන්න ඕනේ මේ කවුද නුවන්ත ගිහිල්ලා කියනවා ඕක ඉතිහාසයේ පන්ති යාළුවන්ට මචං මේ අන්න මේ උන් කිව්වා උන් කැමති නැහැ කියලා සෙල්ලම් කරන්න ටෙනිස්. උන් කිව්වා උන් කැමති නැහැ කියලා. එහෙනම් කොහොමද පුතේ එන්න ඕනේ? එහෙනම් අපි ආරම්භක වාක්‍ය ලියනවා. they said that v එක පල්ලෙහාට ගියාම v එක පල්ලෙහාට ගියාම they ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ කැමති නෑනේ. එහෙමනේ කියන්නේ. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ කැමති නෑ සෙල්ලම් කරන්න ටෙනිස්. එහෙනම් කොහොමද ලියවෙන්න ඕනේ? they said that they don't එක පල්ලෙහාට ගියාම අතීත කාලයට වැටෙනවා. මං කිව්වනේ හැම එකම අතීත කාලේ කියලා. do not එක පල්ලෙහාට ගියාම did not කියලා වෙනස් වෙනවා. පැහැදිලිද? did not කියලා වෙනවා. එහෙනම් උත්තරේ එනවා they said that they did not like to play tennis. අන්න එහෙමයි උත්තරේ ආවේ. කොහොමද ආවේ? they said that they did not like to play tennis. අන්න එහෙමයි උත්තර ආවේ. මං හිතනවා අපේ දුවල පුතාලට පැහැදිලි කියලා පැහැදිලි නැත්තම් කියන්න ඕන මැසේජ් එකක් දාන්න ඕන නෑස එතන තේරුන්නේ නෑ පොඩ්ඩක් ආයි කියලා දෙන්න එතන මේ කර අපිට හරියට උත්තරේ ආවේ නෑ ඒ වගේ රයිට් පොඩ්ඩක් ඉන්න මේ දෙවනි මදුෂාන් කියනවා නුවන්ත කියනවා සර් හිම්සෙල්ෆ් එකට කලින් බයි දාන්නේ නැද්ද නෑ නෑ නුවන්ත හිම්සෙල්ෆ් එකට කලින් බයි දාන්නේ නෑ මේක අපි මේ ඍජු කතනයේ වක්‍ර කතනයේ නෙමෙයි පුතේ මේ සෝරි මේ ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් නෙමෙයි ඒ ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් වල තමයි බයි දාන්නේ මදුෂාන්ට මේ ආයිත් කියන්න කියලා කියනවා කොයි එකද දන්නේ නැහැ මට ඒකේ පැහැදිලි කිරීමක් කරන්න මදුෂාන් මෙසේජ් එකක් දැම්ම නම් හොඳයි ඒතර මට බලා ගන්න පුළුවන් මොකද්ද මදුෂාන් මේකෙන් අදහස් කරන්න කියලා මම දැනුයි මෙසේජ් එක දැක්කේ මම හිතනවා අපේ දුවට පැහැදිලි ඇති කියලා දුවටත් පුළුවන් ප්‍රශ්න තියෙනවා යොමු කරන්න net මිනිට දුවටත් අහන්න පුළුවන් සර් මෙන්න මෙතන තේරුන්නේ නැහැ කියලා දැනට දෙකක් හදලා තියෙන්නේ වාක්‍ය දෙකක් දැන් හදලා තියෙනවා දැන් යනවා තුන්වෙනි එකට දැන් ආරම්භක වාක්‍ය මොකද himself එකට කලින් බයි දාන්නේ නැද්ද ඒක කිව්වම right I don't like to talk with you අමානි said අමානි කිව්වා මට ඔයත් එක්ක කතාවක් නැහැ දැන් කවුද පුතේ මේක කියලා තියෙන්නේ මේක කියලා තියෙන්නේ අමානි අපි ගත්ත කෙලින්ම මුලට අමානියෝ අමානි said that ඒක ලියලානේ තියෙන්නේ අමානි said that මමනේ මම කියන්නේ පුතේ අමානිටනේ අමානි ගෑන් ළමයෙක්නේ එහෙනම් පුතේ වෙනස් වෙන්න ඕනේ සර්වනාමයනේ කොහොමද අමානි said that අයියක පල්ලෙහාට ගියාම she ඇයි අමානි ගෑන් ළමයෙක්නේ අමාන් කියලා තිබ්බනම් he කලන කියන එක සහ කලන කියන එක ආයි බලමු ඔන්න කලන කියන එක ආයි බලන්නලු පොඩ්ඩක් අපේ මදුෂාන් කියනවා ආයි බලන්න කියලා බලමු මේමයි කලන කියන එක යන්නේ කලන said that කලන කිව්වා මම හදනවා මගේ බර්ත්ඩේ කේක් එක මා විසින් කලන එහෙමනේ ඍජු කතනෙන් කියන්නේ වක්‍ර කතනෙට යද්දි මදුෂාන් කලන said that I කියන එක පල්ලෙහාට ගියා මොකද කලන පිරිමි ළමයෙක් හින්දා පුතේ අපි I කියන එක වෙනස් කරනවා සර්වනාමයට he බැරි වෙලාවත් මෙතන කලන වෙනුවට කලනි කියලා හිටියනම් ගෑනු ළමයෙක් හිටියනම් I කියන එක පල්ලෙහාට ගියාම he වෙන්නේ නැහැ පුතේ I කියන එක පල්ලෙහාට ගියාම she කියලා වෙනස් වෙනවා පැහැදිලිද මදුෂාන් බොහොම මට මම මැසේජ් එක දැක්කේ නැහැ සමාව වෙන්න දැන් තමයි පේන්නේ මට රයිට් එතකොට ගත්තා ඒක පල්ලෙහාට I කියන එක he කියලා දැම්මා කලන පිරිමි ළමයෙක්නේ am කියන එක අතීත කාලයට දැම්මා was මේකින් කියන එක එහෙම්මම ලිව්වා my birthday cake එක මොකද වෙන්නේ මගේ උපන්දින කේක් ගෙඩිය නෙමෙයි මදුෂාන් කලන හදන්නේ කලනගේ උපන්දින කේක්. ඒතර කලනගේ කියන අදහස දෙන්න ඔහුගේ කියන වචනේ ගේනවා පුතේ his birthday cake. ඔහුගේ උපන්දින කේක් ගෙඩිය නේද? his birthday cake myself නෙමෙයි කලන විසින් නම් himself. අන්න එහෙමයි එන්නේ. මං හිතනවා මදුෂාන්ට පැහැදිලි කියලා. තාමත් තේරුම් නැත්නම් මදුෂාන් ටක් ගාලා මෙසේජ් එකක් දාන්න සර් මට තාම ලියා ගන්න බැරි වුණා. අනේ සර් වේගෙ වැඩි. හෙමින් කියලා දෙන්න. අන්න එහෙම මෙසේජ් එක දාන්න. මට මැසේජ් එක බලන්න බැරි වුණා මම පාඩමත් එක්ක වේගෙන් ගිය නිසා. හරිද නුවන්ත හොඳ මේ අවබෝධයෙන් කරන්න පුතේ මේ අපේ සිලබස් එකේ තියෙන අමාරුම පාඩමක්. මෙතනදී අල්ල ගන්න බැරි වුණාට බය වෙන්න එපා. ක්ලාස් එකේ මේ අනිවාර්යෙන් මම මේ ලෙසන් එක නැවත කරනවා. නමුත් මේක වෙලාව අපතේ යවා ගන්න එපා. ගොඩ දාගත්තොත් එහෙම පාඩම් දෙකකින් වැඩේ ගොඩ. මේකයි අපිට තව සෙෂන් එකයි කරන්න ඕනේ. මේ පාඩම ඉවර කරගන්න පුළුවන්. හරිම ලේසි පාඩමක්. වචනෙට වචනේ මාරු කරන්න තියෙන්නේ. එතකොට පුතේ දෙවෙනි වාක්‍යය අපි සම්පූර්ණයෙන්ම ලිව්වා. ඊළඟට තුන්වෙනි වාක්‍යයේදී I don't like to talk with you අමානි said එතන නැවතුණා අපි right මදුෂාන් හරි වැඩේ right අපි ඉස්සරහට යනවා කොහොමද ආවේ අමානි said that අමානි කියලා කියන්නේ ගෑන් ළමයෙක්නේ ඉස්සල්ලා කලන එකේ I he කියලා උනේ කලන පිරිමි ළමයෙක් හින්දානේ දැන් මෙතන අමානි ගෑන් ළමයෙක් එතකොට I එක පල්ලෙහාට ගියාම she අමානි ගෑන් ළමයෙක්නේ එතකොට don't කියන එක පුතේ පල්ලෙහාට ගියාම did not කියලා වෙනස් වෙනවා පුතේ ඉතුරු ටික හැමම ලියාගෙන යනවද නෑ ලියන් යන්නේ නෑ මෙහෙමයි මේ බලන්න අමානි said that she did not like to talk with you කියලා කියන්නේ පුතේ මට අමානි මේක කියන්නේ මට කියන්නේ ඔයාලට කියන්නේ. ඒතර ඔයා you කියන එක අමානි said that she did not like to talk with you එක me කියලා වෙනස් වෙන්න ඕන පුතේ. you කියන එක
මී කියලා වෙනස් වෙන්න ඕනේ. වාක්‍ය තුන හැදුවා නුවන්තයි අනිත් දුවයි අපේ අනිත් පුතාලා දෙන්නයි හරි නම් හරි කියන්න. මෙසේජ් එකක් දාන්න හරි සර් ඊළඟ එකට යන් කියලා මෙසේජ් එකක් දාන්න. බොරුවට දාන්න එපා. මේ සෙට්ටුන් නැත්තම් නෑ කියලා කියන්නේ අනේ සර් කරගන්න බැරි වුණා මේ ආයි කියලා දෙන්න එහෙම කියන්න. හරි නම් හරි සර් කියලා මෙසේජ් එකක් දාන්නයි තියෙන්නේ. මේ මෙසේජ් කරපු අයගේ මෙසේජ් ඕගලන්ට පේනවා මෙතන. හරි? රයිට් නෙට් මිනිට වැඩේ සෙට් වෙලා තියෙන්නේ. එයා හරි. එයා ගොඩ ගිහිල්ලා තියෙන්නේ අපේ කොල්ලෝ ටික තමයි හෙමින් තාම වැඩ. ඉස්සර වගේම තමයි. රයිට්. නුවන්ත හරි රයිට් අපේ සෙට් එකම වැඩේ ඉවරයි. මෙන්න යනවා හිස් තැම් පුරවා ගැනීම. රයිට් කොහොමද වෙනස් වෙන්නේ? වචනෙට වචනයක් දාන්න කියලා සර් කියනවනේ. සර් කියන ඉතින් සර් කොහොමද දාන්නේ? මෙහෙමයි දාන්නේ. ඔන්න. ඩිරෙක්ට් එකේ තියෙනවා am තියෙනවා, is තියෙනවා, are තියෙනවා, do තියෙනවා, does තියෙනවා. ඕනම ක්‍රියාපදයක් එන්න පුළුවන්. මේ මෙතන දීලා තියෙන්නේ ක්‍රියාපද. wash, collect ඕන ක්‍රියාපදයක්. දැන් කොහොමද එන්නේ? කෙලින්ම ඉස්සරහෙන් ලියා ගන්න තියෙන්නේ. මෙන්න වැඩි. am ආපු ගමන් උත්තරේ was. හරිනේ am ආපු ගමන් උත්තරේ දඩාංගල ඉන්ඩිරෙක්ට් එකේදී was. is ආවොත් එහා පැත්තට ගියාම ආයිත් was. am ආවොත් was, is ආවොත් was, කියලා ආවොත් එහා පැත්තට ගියාම were. බලන්න අතීත කාලෙට වැටෙන අපූර්ව සේරම අතීත කාල. සේරම අතීත කාල. am ආවොත් මෙතන was, is ආවොත් මෙතන was, කියලා ආවොත් මෙතන were. were වලට ස්පෙලිං මොනවාද? W-E-R-E. right? අපි ඉදිරියට යනවා. do කියන එක ආවොත් did. වර්තමාන කාලේ do කියලා ආවොත් පුතේ මෙතන did. හරිද? does කියලා ආවොත් ආයිත් did. do ආවත් did. does කියලා ආවත් did. වැඩේ ගොඩ. හරිද? ඊට පස්සේ ඕනම වර්තමාන කාල ක්‍රියාපදයක් ආවොත් wash වෙන්න පුළුවන්, collect වෙන්න පුළුවන්, dance, eat, wash, drink ඔය ඕනම එකක් ආවොත් කෙලින්ම දාන්න අතීත කාලෙට. wash එකේ අතීත කාලේ washed අගට ed එනවා. collect එකේ අතීත කාලේ collected කෙලින්ම අතීත කාලයට යනවා. එහෙනම් මොකද්ද නීතිය? මෙහෙම තිබ්බොත් උපකාරක ක්‍රියාපද 5 1යි 2යි 3යි 4යි 5යි. එහෙම ආවොත් මොකද්ද කෙලින්ම මේ පැත්තට සෙට් කරන්න පුළුවන්? am ආවොත් was, is ආවොත් was, are ආවොත් were, do ආවොත් did, does ආවොත් did, wash කියලා හරි collect කියලා හරි ඕනම වර්තමාන කාල වචනයක් ආවොත් කෙලින්ම අපේ කට්ටිය උත්තරේ දානවා බය නැතුව. මොකද්ද පුතේ? ඒකේ අතීත කාල ප්‍රත්‍ය. මෙන්න වාක්‍ය ටික. මෙන්න වාක්‍ය ටික. වාක්‍ය 8යි. වාක්‍ය 8යි. රයිට් බලමු දැන්. අවබෝධයෙන් කරන්න ඉස්සෙල්ලම කලබල නොවි හොඳට බලනවා ඍජු කත නේද වක්‍ර කත නේද. පළවෙනි එක බැලුවා උද්ෘතකමා ඇත. දෙවෙනි එක බැලුවා උද්ෘතකමා ඇත. උද්ෘතකමා ඇත. හතරවෙනි එකෙත් ඇත. පස්වෙනි ඔක්කොම වල තියෙනවා. සෙට් කියලා තියෙනවා. ගත්ත මුලට, ගණ්ඩ මුලට හැම එකේම මුලට දාලා පටන් ගන්න. he said that, he said that. තුන්වෙනි එකෙත් he said that. හතරවෙනි එකෙත් he said that. he said that, he said that, he said that. ඔය අටටම එහෙම ලියන්න මුලින්. පටන් ගන්න දැන්. ටක් ගාලා ලියා ගන්න. ආරම්භක වාක්‍ය ටික ටක් ගාලා ලියා ගන්න. ලියලා ඉවරලා හරි සර් කියලා මෙසේජ් එක දාන්න අපි යනවා ඉස්සරහට. ටියුට් එක ළඟ තියෙන්නේ බොරු කරන්න එපා. බොරු කරොත් Tamanට මාස 5යි විභාගෙට තියෙන්නේ. බොරු කරන්න එපා ඈ. බොරු විතරක් කරන්න එපා. අවංකව කරන්න. මේක සර් මෙහෙමනේ කියන්නේ. හැම එකටම he said දාලා that දාන්න කියලානේ කියන්නේ. හරි. ටියුට් එකක් ඕනේ නැහැ. නිකන් ලියන පොතක් ළඟ තිබ්බත් ඇති. ටියුට් තරම් බොරුවට දඟලන්න ඕනේ නැහැ. ලියන පොතක් ළඟ තිබ්බත් මේක බලාගෙන අනිත් පැත්තට උත්තරේ ලියන්න පුළුවන්. ටියුට් එක print කරගත්තේ නැහැ කියන ඒවා නිදාසර කාරණා නෙමෙයිනේ. ටියුට් එක print කරගන්න කමක් නැහැ බැරි වුණාට. ඒ ලියන පොත අරන් ගොඩ දා ගන්න පුළුවන්. හරි. ටක් ගාලා ලියන්න වෙන වැඩ කරන්න එපා. සර් ලියලි ඉවරයි කියලා දාන්න. සර් හරි. සර් වැඩේ ගොඩ. he said that. දෙවෙනි එකෙත් he said that. තුන්වෙනි එකෙත් he said that. he said that. ඒ වගේ වාක්‍ය 8ක් තියෙනවා. වාක්‍ය 8ම හදන්න ඕනේ. වාක්‍ය 8ම හදනවා. හරි. හරි. රයිට්. හරි. ඉවර හදලා ඉවරයි. තාම නෑ. කවුරුත් මෙසේජ් එකක් ඇවිල්ලා නෑ මට. තාම වැඩේ අවසන් කරලා නෑ. ඒ කියන්නේ පොඩි දෙයක් කියන්නේ මං ඈ. පොඩි දෙයක් කියන්නේ. මේක තමයි he said that, he said that, he said that කියලා ආරම්භක වාක්‍ය ලියාගෙන යන්න. එච්චරයි. පොඩි දෙයක් කියන්නේ. ලොකු දේවල් නෙමෙයි. විශාල දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. හරි. වසික ඉවරයි. වසික ගොඩ දාලා තියෙන්නේ. වසිකේ මෙසේජ් එක ආවා. හොඳයි වසික. වැඩේ යනවා. අනිත් අයත් මං හිතන්නේ ඉවර කරලා ඇති. හරිම සරලයි. පළවෙනි වාක්‍යයේ ඉඳලම කියලා දෙනවා බොරුවට දඟලන්න ඕනේ නෑ. වරදින්නේ නෑ කාටවත්. කිසිම දරුවෙක්ට වරදින්නේ නෑ. මම කියන විදිහට වැඩේ කරා නම් එච්චරයි වෙන්න ඕනේ. හරි. මදුෂාන් වැඩේ කරලා තියෙන්නේ හොඳයි. මදුෂාන් වැඩේ කරලා මෙසේජ් එක දැම්මා. හරි. තව තුන් දෙනා ඉන්නේ. බලන්න කිසිම කලබල වෙන්න දෙයක් නැහැ. හරි සරල දෙයක් තියෙන්නේ. හරි කලබල වෙන්නේ නැතුව යන්න. net mini message එක දැම්මා. හරි. right.
නුවන්තත් හරි. right. මෙන්න අපි යනවා ඉදිරියට දැන්. එක එක හදමු ඈ. ඔන්න ගත්තා. he said that. he කියලා කියන්නේ මේ පුද්ගලයාටම තමයි. ගත්ත පල්ලෙහාට. he said that he works කියන්නේ රත්තරන් පුතේ වර්තමාන කාලෙනේ. කෙලින්ම දාන්න අතීත කාලෙට works එකේ අතීත කාලේ මොකද්ද පුතේ? worked. ආයෙන සමස්ත පිළිතුර බලමු. සමස්ත පිළිතුර. he said that he worked in a bank. වාක්‍ය ඉවරයි. he said that he worked in a bank. වාක්‍ය ඉවරයි. එච්චරයි තියෙන්නේ. හරිම සරලයි. හරි? ඔන්න දැම්ම උත්තරේ. පළවෙනි එක හරි. දෙක. කිසිම වෙනසක් නැහැ සර්. අනේ ලියා ගන්න බැරුණා. මේ මැසේජ් කරන්න මට පේනවා මැසේජ් එක දාන. හරිද? ඔයගොල්ලොත් එක තමයි මම යන්නේ. වාක්‍යයෙන් වාක්‍ය යන්නේ මේ වේගෙන් කරනවා. ඒවා මුකුත් නැහැ. හැම දරුවෙට්ටම පැහැදිලි වැඩි. වචනෙට වචනයක් වෙනස් කිරීම පමණයි මේ ගණිතේ නෙමෙයි. හරි සරල දෙයක් මේ උගන්වන්නේ. right. අංක 2. he said that. ජූලි කියලා නමක් තියෙනවා නම් අපි දන්නේ නැහැ. ඒ ළමයා ඒ නමම දාන්න වෙන කරන්න දෙයක් නැහැ. ජූලි කියලාමයි දාන්න තියෙන්නේ. does not එක කෙලින්ම ගියා මෙතනට ලයිස්තුව බැලුවා. does આવොත් මොකද්ද මෙයා කරන්න කියන්නේ? did අම්මා ගත්ත කෙලින්ම ජූලි he said that ජූලි does not එක did not කරා. ඉතුරු ටික එම්මම ලියාගෙන ගියා. වෙන මුකුත් කරන්න නැහැ. does not එක did not කරා. ඉතුරු ටික එම්මම ලියාගෙන ගියා. වැඩේ ගොඩ. වැඩේ ගොඩ. වෙන මුකුත් කිසිම දෙයක් ඔබට කරන්න නැහැ. උඩ ලයිස්තුව තියෙනවනේ. වෙනස් කරන එකේ ලයිස්තුව උඩ තියෙනවනේ. ගත්ත අනිත් පැත්තට දැම්මා. එච්චරයි කතාව. hello hello good evening. I will give you a call. I will give you a call. I will give you a call. right. අපි යනවා ඊළඟට ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3. right. අපි කට්ටිය මේකට යන්නේ වැඩේ. මෙන්න යනවා. he said that I කියලා කියන්නේ පුතේ he කියන එකම තමයි. he said that I කියන එක පල්ලෙහාට ගත්තා. he don't එක ගියා මෙතනට. do ගත්තත් did does ගත්තත් did. දැම්ම උත්තරේ. එහෙනම් සමස්ත පිළිතුර කියන්නේ he said that he did not have a computer. do not don't කියන එක did not කරාට පස්සේ නුවන්ත do not කියන එක did not කරාට පස්සේ වෙන කිසිම වචනයක් වෙනස් කරන්න යන්න එපා. අපේ අය මෙතන මේ have කියන එක අතීත කාල කරමු. ඒව කරන්න යන්න එපා වැරදි. do not එක did not කරාට පස්සේ ක්‍රියාපද වෙනස් කරන්න බෑ. දැන් තමත් අතීත කාල වෙලා ඉවරයි. ඒ නිසා මෝඩ වැඩ කරන්න එපා. he said that he did not had එහෙම වාක්‍ය හැදෙන්නේ නැහැ. එහෙම වාක්‍ය හැදෙන්නේ නැහැ. ඔන්න වැරද්දන තැනක් මම කියලා දෙන්නේ. he said that he don't එක පල්ලෙහාට ගියාම did not කියලා එනවා. එතකොට he did not have a computer කියලා එන්නේ. හරි? හරිම සරල දෙයක්. සමහර අය නම් හදලත් ඉවර ඇති. මෙන්න යනවා වාක්‍යාංක 4. right? වාක්‍යාංක 4ෙන් බලමු. පෙන්නලා මොකද්ද කරන්න තියෙන්නේ කියලා. right. මෙන්න තියෙනවා වාක්‍යාංක 4. they never arrive on time he said. ගත්ත මුලට he said that they කියන එක එහෙම්මම ගත්ත පල්ලෙහාට විනාශ කරන්න බෑ. never කියන එක එහෙම්මම ගත්ත පල්ලෙහාට මෙන්න ක්‍රියාපදේ. මෙන්න ක්‍රියාපදේ arrive. දාන්න පුතේ අතීත කාලෙට arrive කියන එකකට d අකුරක් දාපු ගමන් arrived කියලා වැටෙනවා. සමස්ත පිළිතුර he said that they had never arrived on time. arrived on time. ගත්තා උත්තරේ. 4 හරි. ලියා ගන්න බැරි වුණා නම් කියන්න. අනේ සර් වේගය වැඩි මට අල්ල ගන්න බැරි වුණා. කෙලින්ම කියන්න පුළුවන්. පස්සේ අනම්මනම් කියන්න එපා. ඉවරුණාට පස්සේ මැසේජ් ඔක්කොම මෙතන වැටෙනවා. right. ඊළඟට අපි යනවා ඉදිරියට 4ක් ඉවරයි වාක්‍ය. ගොඩ දාලා තියෙන්නේ මෙන්න යනවා වාක්‍යාංක 5. මෙන්න තියෙනවා වාක්‍ය. right. ඔන්න තව ටිකක් ලොක් කරලත් මම පෙන්නනවා. we often meet friends in London at the weekend he said. ගත්ත මුලට he said that. we කියන එක පල්ලෙහාට ගත්ත ගමන් දන්නවා වෙනස් වෙනවා කියලා they. we කියන එක පල්ලෙහාට ගත්ත ගමන් වෙනස් වෙනවා they. එහෙනම් ආරම්භක වාක්‍යයන්ද he said that they often කියන එක ක්‍රියාපදයක් නෙමෙයි වෙනස් කරන්න බෑ. ගත්තා ඒ විදිහටම පල්ලෙහාට. අන්න තියෙනවා ක්‍රියාපදේ. අන්න තියෙනවා ක්‍රියාපදේ. meet. ගත්තම පල්ලෙහාට meet කියන එක met කියලා වෙනස් වෙනවා. met කියලා වෙනස් වෙනවා. එහෙනම් කොහොමද පුතේ? he said that they often met friends ඉතුරු ටිකේම ලියන් යන්න in London at the weekend. එක වචන දෙකයි. v එක පල්ලෙහාට ගියාම they වුණා, meet එක පල්ලෙහාට ගියාම met වුණා. එච්චරයි. එච්චරයි. වෙන කිසිම දෙයක් නැහැ. මේ දෙකම පැහැදිලිව හදන්න පුළුවන්. 6යි 7යි මගේ උදව්වක් අවශ්‍යම නැහැ. අවශ්‍යම නැහැ. does not එක did not, don't එක did not. ඉතුරු ටික එහෙම්මමයි. I එක he කියලා මේකේ වෙනස් වෙනවා එච්චරයි. 6යි 7යි කරුණාකරලා තනියම හදන්න දැන් ගොඩ. දැන් දන්නා වැඩේ යන විදිය. උඩ තියෙනවා ලිස්ට් එක. ලිස්ට් එකෙන් බැලුවා වචන වෙනස් කරා. ලිස්ට් එකෙන් බැලුවා වචන වෙනස් කරා. එච්චරයි. ලයිස්තුවත් එක්ක තමයි වැඩේ යන්නේ. ඕම සරල දෙයක් තියෙන්නේ. 6යි 7යි ගොඩ දාලා ඇති. මම එහෙම හිතනවා question number එක type කරලා එවන්න සර්. 7 හදා ගන්න බැරි වුණා. 5 හදා ගන්න බැරි වුණා සර්. කෙලින්ම type කරලා එවන්න පුළුවන්. right? අපි යනවා 8. 8 එතනින් අපිට simple present tense ඉවර කරනවා අපි. ආරම්භක වාක්‍ය he said that ලුසි කියලා කියන්නේ ළමයෙක්ගේ නමක් ඒක ගත්තා. owns කියලා කියන්නේ පුතේ අයිති වෙලා තියෙනවා.
අයිති වෙලා තියෙනවා. පුතේ අයිති වෙලා තිබුණා. මෙන්න ක්‍රියාපදේ දාන්න අතීත කාලෙට ඔවුන්ස් කියන එක අයිත කාලට දැම්ම ගමන් අගට ed එනවා. එතකොට owned කියලා එනවා. he said that Lucy owned 3 flats in the city. වාක්‍යයටම ඉවරයි. වාක්‍යයටම ඉවර නම් හරි සර් කියලා මැසේජ් එක දාන්න බලන් ඉන්නේ ඕගොල්ලෝ මැසේජ් එක දානකම් simple present tense chart එකත් එක්ක ඉවර කරලා තියෙන්නේ වැඩේ. හරිද? අවංක වෙන්න උත්තර ගන්න බැරි වෙච්ච වෙලාව අංකේ වණ්ඩ සර් මේක ලියා ගන්න බැරි වුණානේ වේගෙ වැඩි හිමින් කියලා දෙන්න කෙලින්ම දාන්න පුළුවන් මෙතන මේක. ඉන්ටර්නෙට් එකේ ගන්නවා කියලා වෙනසක් නැහැ. ෆිසිකලි මාව පේන්න නැති එක විතරයි තියෙන්නේ. ඒ විදියටමයි උගන්වන්නේ. ඕනම ළමයට පුළුවන් වාක්‍යයෙන් වාක්‍ය පැහැදිලි කරා. හරි? කිසිම chance එකක් නැහැ. හරි සර් කියලා මැසේජ් එක දාන්න ලියාගෙන ඉවර නම්. ඔයගලන්ගේ කාලේ ගන්න ප්‍රශ්නයක් නැහැ. දැන් එකමාරක් යනවා ක්ලාස් එක. ඔයගලන්ගේ වෙලාව ගන්න. මේ අමාරුම පාඩම් වලින් එකක් මේ. සිලබස් එකේ අමාරුම පාඩමක් ගත්තේ උගන්නන්න. කල් යවන්න බෑනේ. කෙලින් මැසේජ් එක දාන්න. මදුෂාන් සර් 7 වෙනි එක කියන්නලු. අන්න හරි. very good. 7. ඔන්න ආයි ගන්නවා. he said that ඔයා ලියාගෙන නැත්තේ මම කියන්නේ. he said that I කියන එක ගත්ත පල්ලෙහාට පුතේ I කියන එක පල්ලෙහාට ගත්තම he. හරිද? I කියන එක පල්ලෙහාට ගත්තම he. don't කියන එක ඔයා chart එකෙන් බැලුවා. ඔයා දැන් ලියාගෙන තියෙන chart එකේ do does ආව දන්නවනේ. ඉතින් do නම් did, do not නම් did not. ටක් ගාලා ගත්ත 7 වෙනි එක මේ තියෙන 7 වෙනි එක. ඒතර do not එක did not වුණා. ඊටු ටික ලියන් ගියා. ඊටු ටික ලියන් ගියා. සමස්ත පිළිතුර කියන්න සර්. සමස්ත පිළිතුර he said that he did not go to the gym very often. එච්චරයි. මදුෂාන්ට උත්තරය ඇවිල්ලා තියෙන්නේ ප්‍රශ්න අංක 7. අනිත් අයත් කෙලින් මැසේජ් එක දාන්න සර් ලියා ගන්න බැරි වුණා සර්. 6 ලියන්න බැරි වුණා සර්. 5 ලියන්න බැරි වුණා සර්. ඒවා කෙලින්ම දාන්න. මැසේජ් එක දාන්න. බොරු නම් කරන්න එපා. බොරු කරොත් Tamanටම තමයි. හරි? ඩේටා දාගෙන මහන්සි වේගෙන එන්නේ. වසික ඉවරයි ලියලා. නෙත්මිනි ලියලා ඉවරයි. හරිද? නුවන්ත විතරයි ඉන්නේ. නුවන්තත් ඉවරයි මං හිතන්නේ. ඔව් නුවන්තත් මැසේජ් එක දාලා තියෙන නුවන්තත් ඉවරයි. හරියට හරි. ඒ අපි ගියේ simple present tense වලට. right. දැන් එනවා ටික ටික ඊළඟ වාක්‍ය කොටසට. මෙන්න එනවා අපේ තව වාක්‍ය දෙකක් තියෙනවා. ඒ දෙක තනියම හදන්න. මෙතන වාක්‍ය දෙකක් තියෙනවා. ඒ දෙක තනියම හදන්න ගෙදරදී මම 9යි 10යි දැක්කේ නෑ. තනියම හදන්න මේකෙත් ඒ වගේමයි පුතේ ගත්තා. he said that I කියන එක පල්ලෙහාට ගෙනාවා he කියලා. never get up එක පල්ලෙහාට ගියාම got up කියලා එනවා. එච්චරයි. ඊටු ටික ඒමම ලියු. මේකෙත් හරිම ලේසි. අර විදියම තමයි ගත්තා. Jill meets her boyfriend at the cinema every Friday night. ආරම්භක වාක්‍ය he said that කියලා ගත්තා. Jill කියලා පල්ලෙහාට ගෙනාවා. meets කියන එක අතීත කාල කරා met. ඊටු ටික ඒමම ලියන් ගියා. වැඩේ ගොඩ. හරිද? ඒ දෙක ඔබ ගෙදරදී තනියම උත්සාහ කරන්න හැමෝටම පුළුවන්. දැන් එන්න present continuous tense මෙන්න අපේ පාඩම. present continuous tense. right? ඔන්න යනවා වැඩේට. ප්‍රශ්න තියෙන ඒවා බලන්න. right. මේ ලියන්න දෙයක් නැහැ ලියලා තියෙන්නේ. ලියන්න දෙයක් නැහැ ලියලා තියෙන්නේ. එතකොට පුතේ මුලින්ම අවබෝධය ගන්න ඕනේ මොකද්ද? වැදගත් දේ තමයි මොකද්ද? ing එන බව. present continuous නේ. continuous නම් ing direct එකෙත් ing එනවා indirect එකෙත් ing එනවා direct එකේ am is එක්ක ing ක්‍රියාපදයට එකතු වෙනවා indirect එකේදී was were එක්ක ing එකතු වෙනවා හරිද දැන් බලන්න උදාහරණ මෙන්න වාක්‍ය ටික එනවා එකේ ඉඳන් හරිද දැන් අපේ දුවලා පුතාලා මොකද්ද කරන්න ඕනේ වාක්‍ය කීයද වාක්‍ය 10යි ආරම්භක වාක්‍ය ලියන් යන්න පුතේ කලින් වගේම කොහොමද සර් ලියන්න ඕනේ මෙහෙමයි ලියන්නේ කොහොමද they said that he said that 3 he said that පහ she said that they said that ruwan said that she said that he said that අවසානකේ කමල් said that හොඳට බලන්න ඍජු කතනයෙන් තියෙන්නේ පුතේ ඔක්කොම වල උද්ෘතකමා තියෙනව නේද ඔක්කොම වල උද්ෘතකමා තියෙනවා ඒ වගේමයි බලන්න මෙතන තියෙනවා රිපෝටිං verb එක අතීත කාල බය නැතුව said කියලා දාන්න පුළුවන් අපිට says කියලා නෑනේ says කියලා තිබ්බොත් තමයි එහෙම දාන්නේ right වැඩේ ඉවර කරලා මැසේජ් එක දාන්න ටක් ගාලා ඉක්මනට පොඩි දෙයක් තියෙන්නේ එකම වාක්‍ය ටික ලියාගෙන යන්න තියෙන්නේ හරිම සරල දෙයක් තියෙන්නේ බොරු නම් කරන්න එපා මදුෂාන් උමනාවෙන් කරන්න ළඟ තියෙන ගමන් මේක ළඟ පොත තියාගෙන ටක් ගාලා ලියා ගන්න ඕනේ. එතන වැඩේ ඉවරයි. වාක්‍ය ටික හදන්න තියෙන ටක් ගාලා. හරිම ලේසි මේක. පොඩි දෙයක් තියෙන්නේ. තාම ඉවර නෑ කවුරුත්. වෙලාව ගන්න ඕගලන්ගේ හදිස්සි නෑ. ආරම්භක වාක්‍ය ලියන්න හැම එකේම they said that he said that ඔය වගේ ලියාගෙන එතකොට ලේසියි අපි ටක් ගාලා හදන්න පුළුවන්. ඉවරයි වැඩි. ටක් ගාලා කොට දාන්න තියෙන්නේ. වන්ත
නෑ කාගේවත් මෙසේජ් යන්නේ නැහැ. තාම ලියනවා ඇති කියලා මං හිතනවා. පළවෙනියට කරන්න ඕනේ නැහැ කවුරුත් මේක මේ තරගයක් නෙමෙයි. මුලින්ම මම ලියන්නේ එහෙම එකක් නැහැ. ඕගොල්ලෝගේ වෙලාව අරන් ඕගොල්ලෝ අවබෝධයෙන් ලියන්න. නුවන්ත ඉවරයි මෙසේජ් එක ආවා. අනිත් අය එනකන් අපි ඉන්නවා. වසිකලා එහෙම එමින් ලියන්න අපි දන්නවා. එමීට අල්ලගන්නේ වෙලාව යනවා අපි දන්නවා ඒක ඈ. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. මදුෂාන් වෙලාව ගන්න. පාඩම ඉගෙන ගන්නයි මට ඕනේ. පළවෙනියට උගන්වන්න නෙමෙයි. ගොඩ ගියා කියන්නේ හරි වාක්‍ය පහයි විභාගෙට එන්නේ ඈ. වාක්‍ය පහ හදා ගන්න තමයි මේ දුක් විඳින්නේ. හරි වසික ඉවරයි ලියලා. නුවන්ත හරි. නුවන්ත මෙසේජ් එක දාලා තියෙන්නේ. මදුෂාන් ලියනවා තාම. නෙත්මිනි ඉවරයි. නෙත්මිනි මෙසේජ් එක දාලා තියෙන්නේ. මදුෂාන් ඉක්මන් කරන්න. අපේ අනිත් දරුවෝ පටන් ගන්න. දැන් අනිත් දරුවන්ට පටන් ගන්න පුළුවන්. පළවෙනි එක. මදුෂාන් නෙමින් ලියන් එන්න හදිස්සි නෑ පුතේ. they said that v එක ගත්තා පල්ලයට මොකද්ද? v එක ගත්ත පල්ල. දැන් ඉස්සෙල්ලත් ගත්තනේ යන්නේ. they said that v එක පල්ලයට ගත්තම දේ. අපි වැඩ කරනවා ඔවුන් කිව්වා. ඍජු කතනේ. වක්‍ර කතරේ මොකද්ද? ඔවුන් කිව්වා ඔවුන් වැඩ කරනවා කියලා. එතකොට they said that v එක පල්ලයට ගත්තම දේ. ආවොත් මොකද්ද? chart එකෙන් බැලුවා මේ පැත්තෙන් ආපු ගමන් එහා පැත්තෙන් පෙන්නනවා මොකද්ද? මේ තියෙන්නේ ආවොත් වර් දාන්න. එතකොට සමස්ත පිළිතුර they said that they එක වර් කරා working ලිව්වා. වැඩේ ගොඩ. සමස්ත පිළිතුර මොකද්ද? they said that they were working. එච්චරයි. වැඩේ ගොඩ. හරිද? දැන් අනිත් අයට පුළුවන් පටන් ගන්න. net මිල්ලට පටන් ගන්න පුළුවන්. net මිල්ලට අමාරු නෑ මම දන්නවා. අපේ මෙයා මේ කවුද වසිකට පුළුවන්. නුවන්තර පුළුවන්. මදුෂාන් විතරයි එමින් එන්නේ. මදුෂාන්ට මම මුකුත් කියන්නේ නෑ. මදුෂාන් කොහොම හරි උත්සාහ කරන එකම ලොකු දෙයක්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් එන්න ඉතින් ඉස්සරහට එනවනේ මදුෂාන්. they said that v එක දේ වුණා. හරිද? ආ කියන එක වර් වුණා. working එක workingමයි. එච්චරයි. උඩ chart එක තියෙනවා පෙන්නලා මදුෂාන්. අංක 2. අංක 2. right. she is coming to the party. he said. ගත්ත ආරම්භක වාක්‍ය මුලට. he said that. he said that. she කියන එක අපිට වෙනස් කරන්න බෑනේ. she කියන එක is කියලා මේ කෙටි කරලා තියෙන්නේ මදුෂාන් නා. she is. ගත්ත පල්ලයට C එක මෙතනට ගත්තා. ඊස් ආවොත් මොකද්ද කියලා තියෙන්නේ? chart එක බැලුවා. ඊස් ආවොත් මොකද්ද? was. ගත්තා. he said that she was coming to the party. වැඩේ ඉවරයි. එක වචනයයි නේ වෙනස් කරන්න තියෙන්නේ. මොකද්ද කියන්නකෝ? ඕකේ තියෙන අමාරුව කියන්නකෝ. එක වචනයයි වෙනස් කරන්න තියෙන්නේ. හරිම සරල පාඩමක් නේ. අමාරුයි කියන්නේ බොහොම සරල පාඩම් පුතේ. හරිම ලේසි. වචන ටික මතක තියෙන්න ඕනේ ඉතින්. chart එක උඩ තියෙනවා. chart එකෙන් බැලුවා වෙනස් කරා. තුනක් පුළුවන්. තුන මම කියලා දෙන්නේ නැහැ. දෙවෙනි වාක්‍ය වගේමයි. තුන්වෙනි වාක්‍ය දෙවෙනි වාක්‍ය වගේමයි. මෙතනත් she is මෙතනත් she is මෙතන coming මෙතන talking ක්‍රියාපද දෙක විතරයි වෙනස්. තනියම හදන්න කොහොම හරි උත්සාහ කරන්න. බැරි වෙන්නේ නැහැ. කෙලින්ම මැසේජ් එක දාන්න සර් මේක බැරි වුණා සර් හදා ගන්න බැරි වුණා මේක මේ තුන්වෙනි එක මිස් වුණා සර් හතරවෙනි එක මිස් වුණා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි මේ වෙලාව අරන් කරන්නේ. හරි අතාරින්න එපා. අපෝ මට බෑ සර්. එහෙම බෑ. එහෙම අතෑරියොත් වැඩේ වෙන්නේ නැහැ. කොහොම හරි උත්සාහ කරන්න ඕන. හරි වාක්‍ය තුනක් ඉවරයි. හරි රයිට් හතරක් පුළුවන් ආරම්භක වාක්‍ය ගත්තා he said that ලුසි කෙනෙක් ගත්ත පල්ලෙහාට chart එක බැලුවා ඊස් ආවොත් ගත්තා මොකද්ද කියලා තියෙන්නේ ඊස් ආවොත් කෙලින්ම ගන්න කියලා තියෙන්නේ මොකද්ද was ගියා පල්ලෙහාට she is talking on the telephone he said that she was talking on the telephone එක he said that Lucy is reading කියන එක පල්ලෙහාට ගියා ඊස් එක was කරා Lucy was reading a book in front of the fire වැඩේ good am ආවොත් මොකද්ද she said that I කියලා කියන්නේ sheට නේ දැන් මොකද්ද මේක කියන්නේ මම එළියට යන්නේ ඇය කිව්වා අංක 5 මම එළියට යන්නේ නැහැ ඇය කිව්වා ඇය එළියට යන්නේ නැහැ කියලා එහෙනම් ඇය කිව්වා she said that ඇය අයියක පල්ලයට ගේන්න ගෑන් ළමෙන් මෙයත් ගෑන් ළමෙක් සර්වනාමي she said that she was not going out වැඩේ ගොඩ හරිද කලබලෙන් කරන්න බෑ වෙලාව යනවා හෙමින් කල්පනාවෙන් වචනෙට වචනය මාරු කිරීම පමණයි තියෙන්නේ හරිද විද්‍යාව ගණිතය වගේ ලොකු මෙතන මේ තියරි එකක් මෙතන නැහැ ලොකු තියරි පාඩමක් නෙමෙයි මේ කරන්නේ වචනේ බැලුවා වෙනස් කරා එච්චරයි හරි පහට ගිහිල්ලා තින්නේ මම දැන් මං හිතන්නේ මදුෂාන්ලා පහ ඉවර කරගෙන එනවා ඇති හරිද නුවන්තලට මේ net මීලට තේරුමක්ම නැහැ ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන් දඩ බඩ කරලා හදන්න විතරයි තියෙන්නේ ඒගලන්ට ලේසියෙන්ම පුළුවන් ගොඩ දාන්න හරිද තාම සරලයි ඒගොල්ලෝ වේගෙන් වැඩ කරන අය වෙලාව මැනේජ් කරගන්න ටයිම් එක හදාගෙන ඉස්සරහට එන්න පස්වෙනි එක ගොඩ 6 they said that v එක පල්ලෙහාට ගෙනාව they said that they are not එක පල්ලෙහාට ගෙනාව were not ඉතුරු ටික ලිව්වා වැඩේ ගොඩ are not එක පල්ලෙහාට ගෙනාව were not ඉතුරු ටික ගොඩ 7 රුවන් කිව්වා රුවන් පිරිමි ළමයෙක්නේ රුවන් said that I කෙනෙක් ගෙනාව පල්ලෙහාට රුවන් පිරිමි ළමයෙක් හින්දා මොකද්ද he බැරි වෙලාවත් මෙතන රුවනි කියලා තිබ්බනම් I එක පල්ලෙහාට ගේද්දි he වෙන්නේ නැහැ she කියලා වෙනස් වෙනවා තේරෙනවද සර්වනාම වෙනස ඒක තමයි මුලින්ම කියලා දුන්නේ රුවන් පිරිමි ළමයෙක්
කියලා තියෙන්නේ රුවන් මේක තියෙන්නේ ඍජු කතනෙන් හරිද රුවන් said that කියලා ආරම්භක වාක්‍ය ලිව්වා නේත්‍ර ඇවිල්ලා ගියානේ අනේ ඇයි රයිට් හරි කරගෙන යන්න කරන්න පුළුවන් අතාරින්න එපා කට්ටිය යනවා වැඩේ යනවා ඉවර කරපුවා මැසේජ් එකක් දාන්න මං හිතන්නේ නුවන්තලයේම ඉවර කරලත් ඇති නුවන්තලගේ වේගය හොඳයි කරන් යන්න පුළුවන් මැසේජ් එකක් දානවා කවුරු හරි 6 ඔව් 6 වෙනි එක අවුල්ලු we are not visiting Paris during our trip right ගත්ත ආරම්භක වාක්‍ය they said that we කියන එක නුවන්ත පල්ලෙහාට ගෙනාවා දැන් මේ මම ඉස්සෙල්ලාම ඍජු කතනේ වාක්‍ය කියන්නම් අපි යන්නේ නෑ බලන්න පැරිසියා අපේ ට්‍රිප් එක අතරතුර ඔවුන් කිව්වා ඍජු කතනේ සිංහලෙන් සිංහලෙන් කියලා දෙන්නේ ඔවුන් කිව්වා අපි යන්නේ නෑ බලන්න පැරිසිය ට්‍රිප් එක අතරතුර දැන් දානවා වක්‍ර කතනෙට ඔන්න කියනවා ඔවුන් කිව්වා ඔවුන් බලන්න යන්නේ නෑ කියලා එතකොට v එක පල්ලෙහාට ගියාම they හරිද ආනොට් එක පල්ලෙහාට ගියාම were not ඉතුරු ටික එහෙමම ලියන්න නුවන්ත වැඩේ ගොඩ ඉතුරු ටික එහෙමම ලියන්න හරි නෙත්මිනී ප්‍රශ්න දිනේ වහන්න පුතේ මදුෂාන් හිමින් කරන් එන්න උදව් කරන්න දැන් ළඟ කවුරුත් නැහැ පන්ති ඉන්නකොට යාළුවගේ කොප්ප ගහනවා වගේ නෙමෙයි තනියම කරගන්න ඕන හැමදාම එහෙම වෙන්න බෑ එක වාක්‍යයක් හරි ගොඩ දාන්න ඕන හරි අතාරින්න එපා පුළුවන් හැම කෙනෙක්ටම පුළුවන් මේක මේ ගණිතය විද්‍යාව වගේ අමාරු විෂයක් නෙමෙයි වචනෙට වචන වෙනස් කරන්නනේ කියන්නේ ඕන ළමයට තේරෙනවා මොකද්ද මේ කරන්න කියන්නේ කියලා ඒ වචනෙට මේ වචනේ මාරු කරා එච්චර අලුත් වාක්‍යයක් ලියවෙනවා ඒ අපි ඉන්නේ 6 කියලා දුන්නා රුවන් said that he was listening to my new CD කියන රුවන්ගේනේ දැන් my කියන්නේ මගේ අලුත් CD එක ඔයා ලියන්න ඕනේ රුවන්ගේ අලුත් CD එක එතකොට මොකද්ද his new CD රුවන් said that he was listening to his new CD ඔහුගේ අලුත් CD පටය එමයි එන්නේ අටවෙනි එක කියන්නලු මදුෂාන් අටවෙනි එකට යන් John is working in a bar for the summer she said ගත්ත ආරම්භක වාක්‍ය මදුෂාන් she said that John කියන එක ගත්තා එහෙමම පල්ලෙහාට is කියන එක බැලුවා මෙතන chart එකෙන් අනේ දන්නවනේ අනේ ඉස්සෙල්ලත් කරානේ John කියන එක ගත්තා is කියන එක පල්ලෙහාට ගෙනාවා මදුෂාන් මොකද්ද වෙන්නේ මෙතන was කියලා එනවා she said that John was working in a bar for the summer is එක was වෙනවා මදුෂාන් එච්චරයි වෙන මුකුත් නැහැ වෙන කිසිම දෙයක් වෙන්නේ හරි නෙත්මිනී ඉවර වෙන්න ඕන නෙත්මිනී දැන් හරිද ඔයගලන්ට පුළුවන් මම මේ අපේ මදුෂාන් ලව අපේ මේ කවුද මේක වසිකටත් බැරි නෑ වසිකටත් බැරි නෑ වසිකටත් ගොඩ දාන්න පුළුවන් මදුෂාන් තමයි මම එදන් ඉන්නේ මදුෂාන්ටත් පුළුවන් මදුෂාන් කම්මැලිකම තියෙන එහෙම බෑ තේරුම් අරන් කරන්න ඕන හරිද වසික ඉවරයි නෙත්මිනී ඉවරයි ගොඩ නියමයි නුවන්ත ඉවරයි අපේ මේ මදුෂාන් විතරයි ඉන්නේ මදුෂානුත් කොහමරි කරයි අතාරින්නේ නෑ මදුෂාන් වැඩේ කරන්න මං හරි සතුටුයි ඒ උනන්දුවෙන් කරනවට අතාරින්න බෑ කොහොම හරි පාස් වෙන්න බෑ විභාගේ රයිට් හරි වාක්‍ය 10ම ඉවරද නෙත්මිනී වාක්‍ය 10ම ඉවරද ඔව් සර් කියලා දාන්න නුවන්ත වාක්‍ය 10ම ඉවරද මදුෂාන් වාක්‍ය 10ම ඉවරද ඔව් කියලා දාන්න මැසේජ් එක මම බලන් ඉන්නේ මැසේජ් එක එනකන් ඊළඟ ටෙන්ස් වාක්‍ය ටික හදන්න නුවන්ත ඉවරයි 10ම හැදුවා නෙත්මිනී වාක්‍ය 10ම හැදුවා හරිද රයිට් මදුෂාන් වාක්‍ය 10ම හැදුවා මැසේජ් එක ආවා වසික තමයි එන්න ඕනේ බොරු කරන්න එපා වසික ඔයා එනකන් අපි ඉන්නේ විනාඩි 5 හරි ඔයා වෙනුවෙන් තමයි ඉන්නේ අපි අපිට ඊළඟට යන්න පුළුවන් ඉවර කරලා එන්න ඉක්මනට කට්ටිය එකට යන්නේ මදුෂානුත් ඉවරයි හරිද මෙතන I am not එක he was not මෙතන is not එක was not Kamal said that he was not living in Beijing එච්චරයි මදුෂානුත් ඉවරයි හරි මෙන්න ඊළඟ එක කෝ අපේ රයිට් හරි වසිකත් ඉවරයි මෙන්න එනවා ඊළඟ එක අර වගේම තමයි පුතේ බලන්න වෙනස present perfect tense අලුත් tense එකේ නම present perfect tense වෙනස බලන්න direct එකේදී ඒක වචන නම් has past participle එක එනවා direct එකේදී බහුවචන නම් have past participle එක එනවා හරිද හරිනේ right බලන්න indirect එකට ගියාම මොකද වෙන්නේ
ඉන්ඩිරෙක්ට් එකට ගියාම මොකද වෙන්නේ? මෙන්න වැඩි. මෙන්න වැඩි. මොකද වෙන්නේ? has එක had කියලා වැටෙනවා. have ආවත් had කියලා වැටෙනවා. past participle එකේ එම්මම ඉතුරුයි. හරිද? ඒ past participle කියන්නේ මොකද්ද සර්? past participle කියන්නේ ing එන්නේ නැහැ කියන එක. මෙන්න ආරම්භක වාක්‍ය ටික ලියාගෙන යන්න. පටන් ගන්න දැන්. ලියලා ඉවර නම් හරි සර් කියලා දාන්න. කොහොමද එන්නේ? නිමල් said that, කසුන් said that, කමල් said that, Aravinda said that, children said that, mother said that, Ruwangi said that, Malan said that, Sulochani said that. ඔහොම තියෙනවා වාක්‍ය. ඔක්කොම අර වගේම said that දාගෙන ඉන්න. ඇයි සර් එහෙම දාන්නේ? එහෙම දාන්නේ ඔයාට පේන්නේ නැද්ද? ඔක්කොම reporting verb එක තියෙන්නේ අතීත කාලෙන් නිසා හැම වාක්‍යයක්ම අපිට බය නැතුව හදන්න පුළුවන්. මේ reporting verb එක හැම වෙලේ එහෙම නිකන් දාන්නේ නැහැ. එහෙම අවබෝධයෙන් දාන්න ඕන. නිකන් දාන්නම් වාලේ සර් කිව්වා අපි දානවා. එහෙම නැහැ. ඉස්කෝලේ ළමයෙක් ඇහුවා. ඇයි බං එහෙම දාන්නේ? මොකද්ද මචං කොහොමද ඒක කරන්නේ? කියලා දෙන්න පුළුවන් වෙනවනේ මනුස්සයට. මචං මෙතන said කියලා තියෙන නිසා තමයි බය නැතුව වාක්‍යෙට අපි opening මේ sentence එක ලියන්නේ. අන්න එහෙම. නිකන් ඔහේ ලියන්නම් වාලේ ලියන් යන්නේ. හරි? එහෙම අවබෝධයෙන් කරන්න ඕන. එහෙමයි වැඩේ ගොඩ යන්නේ. right? වැඩේ ඉවර නම් හරි සර් කියලා මැසේජ් එක දාන්න. සර් වැඩේ ඉවරයි මං ඉවරයි සර් මං කම්ප්ලීට් කරා සර් කියලා කෙලින් මැසේජ් එක දාන්න තියෙන්නේ. හරිද? කට්ටිය දැන් දන්නවනේ දැන් හැඩ ගහිලා තියෙන්නේ වැඩේට. වසිකලා එහෙම දැන් තේරෙන්න ඕනේ ආ මේ එකම දේ මේ තියෙන්නේ නේ මේ වචන වලට එහෙම වචනේ මාරු කරන්නනේ තියෙන්නේ කියලා වසිකලාට තේරෙන්න ඕනේ. මේකනේ මේ කරන්න තියෙන්නේ කියලා. පොඩි දෙයක් තියෙන්නේ. හරි? හරි? වැඩේ අතාරින්න එපා. කවුරුත් තාම මැසේජ් කරේ නැහැ. එහෙනම් මට හදිස්සියක් නැහැ. නුවන්තලගේම වේගය හදාගන්න නුවන්තලට පුළුවන්. හරි? net මේ කවුද අපේ net මීටත් පුළුවන්. net මීටත් පුළුවන් මේ අපිට මෙයාව සම්බන්ධ කරගන්න බැරි වුණා. කවුද අපේ ඒ යාගේ ඒ වැඩ කරන්න නැහැලු. මේ අනේ මන්ද WhatsApp එක ඉතින් මේ sorry මේ මොකක් හරි වැඩ කරන්නේ නැහැ link එක ළමයාට ගිහිල්ලා නැහැ. ළමයා message කරනවා දිගටම link එක ගන්න විදියක් නැද්ද කියලා. ඒ වගේ පොඩි ප්‍රශ්න එනවා ඉතින්. මේ පුදුමයි හැබැයි ඉතින් එහෙම යාගේ විතරක් එන්නේ නැති වෙන්න ඉතින් බෑ එහෙම. හරි. කවුද ඉවර කරලා තියෙන්නේ? වසික ඉවරයි. වසික ඉවරයි. හොඳයි වසික වේගෙන් කරගෙන යනවා. ඉතින් වසික එක දෙයයිනේ වසික තියෙන්නේ. හරි මදුෂාන් ඉවර. ඉතින් මොකද්ද මදුෂාන් කරන්න තියෙන්නේ? පළවෙනි එක කියලා දෙන්නම්කෝ. පළවෙනි එක කියලා දෙන්නම්කෝ. මොකද්ද කියන්නකෝ මේක කොච්චර ලේසිද බලන්න. නිමල් said that she කියන එක ඉතින් අපිට වෙනස් කරන්න බෑ. she කියලාම ගත්තා. has આવොත් මොකද්ද දාන්න කියලා තියෙන්නේ? has આવොත් මොකක්ද දාන්න කියලා තියෙන්නේ? had. ගත්තා. has එක had උනා. past participle වෙනස් වෙන්නේ නැහැ. past participle වෙනස් වෙන්නේ නැහැ නේ. ඒකම දැම්මා ඊටු ටික ලිව්වා. කොහොමද එන්නේ සමස්ත විලුතුර? නිමල් said that she had visited Paris 3 times. එතකොට සර් මොකද්ද සර් වෙනස් උනේ? වෙනස් උනේ has කියන එක had කියන එක විතරයි. ඔන්න net mini අහගන්න. දැන් ඉවර උනේ. ඔන්න ආයෙත් කියලා දෙනවා. නිමල් said that she කියන එක එහෙම්මම ගත්තා. has කියන එක ගෙනාව පල්ලෙහාට පුතේ had කියලා visited කියලා ඊටු ටික එහෙම්ම ලියන් ගියා. හැම එකේම එහෙම තියෙනවා පේනවා මේ බලන්නකෝ. මේකේ has. මේකේ have not. have not නම් had not. මේකේ hasn't been. ඒතර hadn't been. hadn't. have. හරිද? had. අන්න ඒ වගේ තියෙනවා. ඉස්සෙල්ලාම අර මං කිව්වා වගේ ආරම්භක වාක්‍ය ටික ලියාගෙන එන්න. නිමල් said that, කසුන් said that, කමල් said that එහෙම ලියාගෙන ආවනේ. දැන් කෙලින්ම හදාගෙන යන්න. පළවෙනි එක කොහොමද ආවේ? නිමල් said that she had visited Paris 3 times. අංක 2. කසුන් said that he has වෙන්න බෑ. had read War and Peace. එහෙමයි එන්නේ. බලන්න. හරිද? උදව් කරගෙන යනවා මං උදව් කරගෙන යනවා අනිත් අය කරන් එන්න ඕනේ මදුෂාන්ලට උදව්වක් දෙන්නේ මේ මදුෂාන්ලට වසිකලට උදව්වක් දෙන්නේ සපෝට් එකක් දෙනවා මම බලන්න නිල් පාටින් වැටෙනවා සමහර උත්තර පේනවනේ අයි එක හී වෙච්ච විදිය පේනවනේ මේ අයි එක කමල් පිමිලා මේක හින්දා හී වුණා පේනවනේ
පේන්න ඕන. පේනවයි නෙමෙයි පේන්න ඕන. අම්බෝ නේත්‍ර දැනුයි ආවේ. ඇයි ඒ ජොයින් වෙන්න බැරි වුනේ? අපරාධනේ. කමන්නේ කමන්නේ මේක වීඩියෝ එක යනවා බය වෙන්න දෙයක් නැහැ. වීඩියෝ එකත් බලන්න පුළුවන්. නේත්‍ර ඇහෙනවද? හෙලෝ නේත්‍රට ඇහෙනවද? උදව් කරලා තිබ්බා. උදව් කරපු ටික මැකුවා. දැන් 1යි 2යි 3යි හදලා තියෙන්නේ. අනිත් අය හදන් යනවා කියලා මං හිතනවා. හරි. මට තාම මැසේජ් එකක් ආවේ නෑ මේ සර් මෙන්න මේක බැරි වුණා මෙන්න මේ කොටස කරන්න. එහෙම ආවේ නෑ තාම. එහෙම එන්නේ නෑ කියලා කියන්නේ සතුටුයි. මේ වැඩේ ගොඩ කියන එකේ අදහස් කරන්න තේරෙනවා කියන එකනේ මම හිතන්නේ එහෙම. හරි? මම හිතන්නේ එහෙම. පස්වෙනි එකේ අවුලක් ආවොත් බලමු. පස්වෙනි එක කොහොමද සාදන්නේ? පස්වෙනි එකේ එන්න ඕනේ children said that. එහෙමනේ එන්නේ. children said that. ආරම්භක වාක්‍යය එහෙමයි එන්නේ. v කියලා කියන්නේ ඒගලන්ට එතකොට they. හරිද? v කියන එක they කියලා වෙනස් වෙන්න ඕනේ. have not එක එන්න ඕනේ had not. ඔච්චරයි ඊටු ටික ලියන් යන්න තියෙන්නේ. වෙන කරන්න කිසිම දෙයක් නැත. හරිද? නේත්‍ර ඇහෙනවද? නේත්‍රව ඇඩ්මිට් කරනවා. නේත්‍ර සම්බන්ධ වෙනවද පේන්නෙත් නැහැ. කොහොම හරි කමක් නැහැ. නේත්‍ර ඇහෙනවද? ඇහෙනවා සර්. මොකද අනේ උනේ මේ අනිත් ඔක්කොම ලාවනේ. ඔයා තමයි පරක්කු උනේ. සෝරි සර් මේ හරි හරි කමක් නැහැ. වෙන්න බැරුව ගියා. මගේ කමක් නැහැ. මුළු පාඩම වීඩියෝ කරලා තියෙන්නේ. පොඩ්ඩක්වත් අවුල් වෙන්න දෙයක් නැහැ. අපි ඉන්නේ දැන් ටියුට් එක ඔයා ළඟ තියෙනවද? ඔව් සර්. හරි. අපි ටියුට් එකේ ඉන්නේ දැන් මේ වෙනකොට අපි කරලා අපි කරන් ආව ටිකක් දුර. අපි දැන් නේත්‍රා මේ වෙනකොට ඉන්නේ පිටු අංක 8 ඉන්නේ. හරි සර්. හරි. පිටු අංක 8 ඉන්නේ. එලෝ නේත්‍ර ඇහෙනවද? ඔව් ඇහෙනවා සර්. හරි. දැන් මේ අපි මේක මෙච්චර වෙලා කරන් ආවේ ඍජු කතනේ වක්‍ර කතනේ කියන එක අපි පිටු අංක 9න් ඔයත් එක්කම පටන් ගන්නම්. හරිනේ? හරි සර්. රයිට් හරි අපි පිටු අංක 9න් පටන් ගමු. මම උදව් කරන්නම්. අපේ මදුෂාන් අහනවා මේ නේත්‍ර මේකේ මැසේජ් කරන්න පොඩි සෙක්ෂන් එකක් තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඒක මෝ වලට ගියාම chat කියලා තියෙන එකක්. බලන්න තියෙනවද කියලා. අර මේ ඒ උඩ ලින්ක් වල මෝ කියලා තියෙනවා. ඒකේ chat කියලා එකක් තියෙනවා. ඒකට ගිහලා ඔයාලට ඕන පණිවිඩයක් අපෙන් අහන්න පුළුවන්. මේ කට්ටිය මැසේජ් කරපුවා ස්ක්‍රීන් එකේ වැටෙනවා. පේනවද? කියලා එකක් තියෙනවා. ඒකට ගිහලා ඔයාලට ඕන පණිවිඩයක් එකේ වැටෙනවා. රයිට් මම අපෙන් අහනවා 6 වෙනි එක. අපෙන් අහනවා 6 වෙනි එක අපි බලමු මොකද්ද 6 වෙනි එක අපි බලමු මොකද්ද කරන්නේ. 6 වෙනි එකේ උත්තරේ ගන්න බලන්නේ. රයිට් 6 වෙනි එක මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ. 6 වෙනි එකේ කියනවා කොහොමද පුතේ they have eaten in a lot of restaurants mother said. හරිද? ඒකේ අපි ආරම්භක වාක්‍යයක් මෙතන මම උත්තරේ දාන්නම්. මෙන්න මෙහෙමයි එන්නේ. හරි mother said that. mother said that කියලා මුන්න ආරම්භක වාක්‍ය ලිව්වා. ඒක ලියලා තියෙන්නේ. they කියලා කියන එක වෙනස් වෙනවා they විදියටම. ඒක වෙනස් කරන්න බෑ. they එක they කියලාමයි එන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරිද? have කියන එක had කියලා දානවා. ඊටු ටික ලියන් යනවා. එච්චරයි. ඔන්න ඇවිල්ලා තියෙන්නේ දැන්. උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. නෙට්මිනි උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. හරි නම් හරි කියලා දාන්න. නැත්නම් මම ආයි පාරක් කියලා දෙන්නම්. නේත්‍ර ඔයාලට මැසේජින් සෙක්ෂන් එකක් පේන්නේ නැද්ද? මේ මෙතන මේ උඩ මම ඔයාලට පෙන්නන්නේ මේ ගියාම මේ මෝ කියන එකේ chat කියලා වැටෙනවා මේ. නුවන්ත වැඩේ ඉවර කරලා මැසේජ් එක දැම්මා. නෙට්මිනි ඉවරයි. නියමයි very good නා. අපේ අනිත් දෙන්න එමින් එන්න වැඩේ කරන් යනවා. වසික ප්‍රශ්න තියෙන ඒවා අහන්න අපේ මදුෂාන් ප්‍රශ්න තියෙන ඒවා අහන්න.
හරි වසික ඉවරයි වසික මැසේජ් එක දැම්මා වසික වැඩේ ඉවරයි අපේ මෙයා මැසේජ් එක දානකම් ඉන්නේ කවුද මේ ඇයි කවුද මදුෂාන් මැසේජ් එකක් දැම්මේ නැත්තේ මදුෂාන් මොකද්ද ප්‍රශ්නේ මදුෂාන් ඉවරනකම් ඉන්නේ අපි මදුෂාන් ගියාද නෑ මදුෂාන් ඉන්නවනේ මදුෂාන් මැසේජ් එකක් දාන්න ඔයා දානකම් ඉන්නේ අපි ඉවරයි කියලා හිතනවා මදුෂාන් නේත්‍රව ඇඩ්මිට් කරනවා නේත්‍ර කෝ තාම නෑ නේ යනවා ඇයි මොකක්ද දවුල නේත්‍ර ඉන්නවනේ මදුෂාන් තාම මැසේජ් එකක් දැම්මේ නෑ හරි වැඩේ ඉවර කරගෙන තියෙන්නේ රයිට් දැන් යන්නේ අපි ටිකක් අමාරු එකකට present perfect continuous tense හරි මොකක් ආවත් කමක් නෑ දැන් අපේ දරුවෝ ටික මෙන්න වාක්‍ය ටික තියෙනවා එකේ ඉඳලා 10 වෙනකන් හැම වාක්‍යයකම ආරම්භක වාක්‍ය ලියන් ඉන්න පටන් ගන්න පුතේ කොහොමද එන්නේ ටිකක් දිගයි වාක්‍ය ඔයගලන්ට පේනවා එන්න අමාරු වෙනවා they said that රුවනි said that මාර්තා said that ඒ වගේ පටන් ගන්න හැම එකකම ලියන්න පටන් ගන්න හරි මෙතනින් පටන් ගන්න ආරම්භක වාක්‍ය කොහොමද එන්න ඕනේ they said that හරි මෙතන එන්න ඕනේ රුවනි said that ඔන්න ඔයගොල්ලොත් එක මාත් ලියනවා හරි මෙතන එන්න ඕනේ මාර්තා said that ඔයගලන්ට පේනවා වාක්‍ය වැටෙන විදිය කොහොම ලියාගෙන එන්න ඉවරයි නම් හරි කියලා මැසේජ් එක දාන්න සර් ඉවරයි කියලා මදුෂාන්ට 9 වෙනි මදුෂාන් 9 වෙනි එක මදුෂාන් 9 වෙනි එකේ තියෙන්නේ මේ තියෙන වාක්‍ය Mr. Black has written 3 books Sulochani said that Mr. Black has එක හැඩ් වෙනවා මදුෂාන් written එකේ එහෙමමයි දැක්කේ නෑ මදුෂාන් මම මේක ලියලා හිටියේ හරි කමන්නේ නෑ වැඩේ යන්න අතාරින්න එපා හොඳයි මදුෂාන් කරගෙන යන්න හරි නම් හරි කියලා මැසේජ් එක දාන්න තාම මැසේජ් එක ආවේ නැහැ කාගෙන්වත් මදුෂාන් 9 වෙනි එක හරිනේ හරි පුතේ හරි එකේ ඉඳන් වාක්‍ය තියෙනවා 9ක් හරි ඇහෙන්නේ නැහැලු මදුෂාන් ඇහෙන්නේ නැද්ද ඇහෙන්නේ නැති වෙන්න ඉතින් බෑනේ ඇහෙන්න එපැයි බලන්න පොඩ්ඩක් ජැක් එක ගලවලා ආයි ගහලා බලන්න වැඩ කරනවා මේ වසික ඉවරයි ඇයි අනේ ඇහෙන්නේ නැත්තේ මදුෂාන් ඇහෙන්නේ නැති වෙන්න ඉතින් නැහැ ඇහෙන්න ඕන අනිවාර්යෙන් නෙත්මිනි ඉවර කරන්න පුතේ ඊට පස්සේ අපිත් එක්ක හදාගෙන යන් හරි රයිට් ඉවරයි වැඩේ තුන්දෙනා මැසේජ් එකක් දැම්මා සර් කියන දේ ඇහෙන්නේ නැහැනේ සර් වෙන්න බෑනි අනිත් අයට ඇහෙනවනේ වාට විතරක් එහෙම වෙන්න බෑ හරි බලන්න ආයිත් ජැක්කේ මොකක් කරේ අවුලක් දන්නේ නැහැ සිග්නල් අවුලක්ද දන්නෙත් නැහැ එහෙම වෙන්න බෑ හරිනේ දැන් ගත්තනේ රයිට් දැන් මොකද්ද මේකේ වැඩේ තියෙන්නේ මෙච්චරයි හරි මේකේ දැන් මෙතනින් ගත්තා දැන් ඔයගොල්ලෝ they said that ලියලානේ තියෙන්නේ v එක ඔයගොල්ලෝ දන්නවනේ මොකද්ද වෙන්න ඕනේ කියලා v එක පල්ලෙහාට ගෙනාම ඔයගොල්ලෝ දන්නවා මොකද්ද වෙන්න ඕනේ they හරිද v එක පල්ලෙහාට ගෙනාම they කියලා වෙනස් වෙන්න ඕනේ ඒක දැම්මා they කියලා දැම්මා ඊට පස්සේ have been එක මෙතන තියෙන have been එක මොකද්ද කරන්න ඕනේ පල්ලෙහාට ගෙනල්ලා had been කියලා වෙනස් කරන්න had been කියලා වෙනස් කරන්න හරිද had been කියලා වෙනස් කරන්න ඊටු ටික ලියාගෙන යන්න had been playing candy crush එච්චරයි වෙනස් වෙන්නේ had been playing candy crush ඔච්චරයි වෙනස් වෙන්නේ ඔච්චරයි තියෙන්නේ එච්චරයි වෙනස් වෙන්නේ හරිද
තේරුණානේ have been කියන එක පල්ලෙහාට ගෙනාවම මේක පල්ලෙහාට ගෙනාවම had been කියලා වෙනස් වෙන්න ඕනේ එච්චරයි. වෙන කරන්න දෙයක් නැහැ. එතනින් ඉස්සරහට යනවා. මෙතනත් එමය රුවනි said that. ආරම්භක වාක්‍ය ගන්න රුවනි said that. හරි? රුවනි said that. රුවනි said that කියලා ගත්තා. ඊළඟට I කියලා කියන්නේ රුවනිට. එතකොට රුවනි ගෑන් ළමයෙක් නිසා she කියලා ආවා. හරිද? have එක පල්ලෙහාට ගියාම මොකද වෙන්නේ? had දැම්මා. had එක been දැම්මා. ඉතුරු ටික ලියාගෙන ගියා. He had been collecting stamps. ඇහෙන්නේ නැති වෙන්න විදියක් නැහැ නේ පුතේ. බලන්නකෝ. මම බලන්නම් මේ. Hai, see ada di kamar air itu bagus. eyes looking ඇහෙනවා මදුෂාන් මට ඇහෙනවා කියන්න. මදුෂාන්. eyes looking සර් ඔව් මට ඇහෙනවා කියන්න. සර් මේ තුන්වෙනි එකේ ඔව් ඉංග්‍රීසි කියලා තියෙනවනේ. නදුන් ඒකට said මොකක්ද that දාන්නේ? she has been working ද ඔව් ඉතින් has තියෙන්නේ. ඔව් කෙටි කරලානේ තියෙන්නේ පුතේ. කෙටි කරලා තියෙන්නේ. has been එක කෙලින්ම had been කියලා දාන්න වැඩේ කොට. නදුන් said that එහෙම ගන්න. නදුන් said that හරි she has been කියන එක කෙලින්ම had been. ඔය තියෙන උත්තරේ. ඔයන්නේ උත්තර. නෙත්මිනි තේරෙනවද? නෙත්මිනි මේ මැසේජ් එකක් දාන්න ප්‍රශ්නයක් තිබුණොත්. මදුෂාන් අයින් වුණානේ බලන්නකො අපරාධෙනේ. හරි මදුෂාන් ආවනේ. හරි පොඩ්ඩයි ඉන්න. මදුෂාන් මදුෂාන් ඇහෙනවද? හෙලෝ මදුෂාන් ඇහෙනවද? මදුෂාන් හරි මදුෂාන් සෝරි මේ හදන් යන මදුෂාන් මම උත්තර ටික දාලා තියෙන්නේ පුතේ. එහෙම මේ ඇහෙන්න දුරොත් ආයි ගිහලා ආයි ලොග් වෙන්න ඕන වෙලාව. ඒතර හරියනවා ඔක. හරි හදන් යන්න වැඩේ අතාරින්න එපා. කොහොම හරි හදන් යන්න. දැන්ට මං ඉවර දැන් කීපයක් හදලා තියෙන්නේ. අපේ අයට දැන් උත්තර දාලා තියෙනවා පේනවා. හරිද? දැන් මග අතාරින්න එපා. ඔන්න වැඩේ භාගයක් මං උත්තර මෙතන දාලා තියෙන්නේ. එකේ ඔන්න දැම්මා. හරිද? දෙවෙනි එකේ රුවනි said that she had been. තුන්වෙනි එකෙත් මෙතන දානවා දැන්. හරිද? කවුද ඉවර කරලා තියෙන්නේ? කවුරුත් තාම ඉවර කරලා නැහැ. කවුරුත් තාම ඉවර කරලා නැහැ. නේත්‍රාත් මං හිතන්නේ කරන් යනවා ඇති. නේත්‍ර පොඩ්ඩක් පරක් වුණා. කමක් නැහැ නේත්‍ර ඔයාලට වීඩියෝ එක සම්පූර්ණයෙන් මුල ඉඳන්ම බලන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. has been කියලා තිබ්බොත් අනේ had been. has been කියලා තිබ්බොත් අනේ කෙලින්ම had been දාන්න. මොනම have has මොකක් ආවත් කෙලින්ම බය නැතුව had දාන්න. එච්චරයි. වෙන දෙයක් නැහැ. හරිම ලේසි. Martha said that she had been. ඔන්න නා උත්තර. ඉතුරු ටික එහෙම ලියන් යන්නයි තියෙන්නේ. කො අපේ අය උත්තර ආවේ නෑ මට. නුවන්ත මොකද උනේ? අපේ නෙත්මිනී මොකද උනේ? නේත්‍රට හෙනවත් දන්නේ හය ලියන්නේ. හරි 6 වෙනි එකලු යන්නේ නම් මේ ටික මකනවා. 6 වෙනි එකටත් මමත් යනවා එනවා. ඕගොල්ලෝ ඉවරයි කියලානේ මං හිතන්නේ. හරි. මං යනවා 6 වෙනි එකට. 3 යන්නේ මං යනවා 6 වෙනි එකට මෙන්න මේ ටිකේ ඉන්නේ. ඔන්න ඔය ටිකේ ඉන්නේ. හරිනේ? ඔන්න උත්තර බලාගෙන යන්න මොකද්ද මම කරේ කියලා බලන්න. හරි. children said that v එක වෙනස් වෙනවා they have එක had been. හරිද? බලන්න මොකක්ද උනේ කියලා ඈ.
ඊළඟට Kamal said that they have එක මොකද වෙන්නේ had been. හරි බලන්න භාගයයි දෙන්නේ ඉතුරු ටික පුරවන්න ඕන කට්ටිය මම සපෝට් එකක් දෙන්නේ පොඩි. හරි Amali said that she has been එක මොකද වෙන්නේ had been. ඔන්න එනවා උත්තර. හරිද? දැන් බේනවනේ. හරිම ලේසි. John said that James has been එක had been. නුවන්තලට නෙත් මිනිලට මේක මෙච්චර වෙලාවක් යන විදියක් නැහැ. මම නම් හිතන්නේ නැහැ දැන් ඉවර වෙලා තියෙන්නත් ඕන. වසිකත්තේමයි ඈ වසික පුළුවන් කරන්න. පොඩි දෙයක් තියෙන වසිකෑ මේ හැම එකටම has been had been දාන් යන්න තියෙන වචන බැලුවා දැම්ම. හරි මට මැසේජ් එක එන්න ඕන දැන් වාක්‍ය දැන් අපි 8 ඉන්නේ. මට මැසේජ් එකක් කාගෙන්වත් ආවේ නැහැ තාම. ඉවර වෙලා තියෙන්න ඕන. නෙත් මිනි ඉවරයි. නියමයි නෙත් මිනි very good. හරි. නියමයි වැඩේ ඇවිල්ලා තියෙන්නේ. ඔය අපේ මදුශාල් නඩේන් බලාගෙන හදන්න පුළුවන්. මේ මම භාගයක් දීලා තියෙන මදුශාල් රතු පාටින් වැටෙන්නේ උත්තරේ ආරම්භක කොටස. හරිද? ඉතුරු ටික ලියන්න විතරයි තියෙන්නේ. මේ වසික ඉවරයි නෙත් මිනි ඉවරයි. නුවන්ත මොකෝ කරන්නේ? ඉක්මන් කරමු. ඉවරයි. නුවන්ත ඉවරයි. මැසේජ් එක ආවා. නේත්‍රා ඉවරයි. නියමයි නේත්‍රා. හොඳ වෙලාවට සම්බන්ධ වුණේ කොහොම හරි කමන්නේ ආපු එක ලොකු දෙයක්. කමන්නේ මේක වීඩියෝ වෙනවා ඔක්කොම මුළු කතාවම වීඩියෝ වෙනවා. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. මේ වීඩියෝ එක ඔයගලන්ට YouTube දානවා ඕන වෙලාවක ගිහලා බලන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මිස් වුණොත් එහෙම බලන්න පුළුවන්. යාළුවෙක් වුණොත් බලන්න පුළුවන්. මුළු පාඩමම තියෙනවා. හරි අපේ කවුද මේ මදුෂාන් කරගෙන එන්න කියන දේ ඇහෙනව ඇති කියලා මං හිතනවා. 8 වෙනි එකත් වෙනකන් උත්තරේ ගත්තා. දැන් මේ ටික මකනවා එහෙනම්. හරිද? ඔන්න මැකුවා. දැන් ඉස්සරහට යනවා. mother said that මේක පොඩ්ඩක් හදනවා මං බලන්න මොකද උනේ කියලා මේකට. හරිද? මෙන්න මේක හදනවා මං. මේක මොනවා කරලාද දන්නේ නැහැ. ඔන්න මම ලියනවා උත්තරේ mother said that. හරි? mother said that you කියලා කියන්නේ මට I. හරිද? I had been එහෙමයි එන්න ඕනේ. හරිද? මට කියන්න මේ 9 වෙනි එක හරිද? නේත්‍රාගේ, වසිකගේ, නෙත්මිනීගේ 9 වෙනි එක හරිද? මට හොඳටම ෂුවර් මෙන්න මෙතන I කියන එක වරද්දලා ඇති. බලන්න. හරි සර්. නියමයි ගොඩ. අන්න ඒව තමයි ඉගෙන ගන්නවා කියන්නේ. අන්න ඒව තමයි ඉගෙන ගන්නවා කියන්නේ. ඕවා තමයි වැඩේ විනාශ කරගන්න තැන්. ඔන්න ඕවා තමයි වැඩ. හරිද? ඒ හින්දා එන්න එක අමාරු වෙනවා. ඒක මතක තියාගන්න. රයිට්? ඔන්න ඔතන I කියන එක විතරයි වෙනස් වෙන්නේ. ඒක ඒ වැඩේ එතනින් එහාට ෂේප් එකේ යනවා. ඊළඟට ඒක හරි මම ඒකත් මකනවා. ඊළඟට අපි යන්නේ past tense වලට. මෙන්න ටික අමාරු වෙනවා. මදුෂාන් කරගෙන එන්න හදිස්සි නෑ. අනිත් අය මගෙත් එක්ක ඉස්සරහට යමු. රයිට්. දැන් මේ වගේ අතීත කාල වාක්‍ය එන්න කලින් අපි යන්න ඕන පෑන හේම අතට ගන්න. මෙන්න මේකේ මේ අතීත කාල වචන වෙනස් වෙන තැන් තියෙනවා. අන්න ඒ ටික මම ඕගලන්ට පෙන්වන්න යන්නේ. ටියුට් එකේ තියෙනවා මෙන්න මෙහෙම time change කියලා. මම ඒක පෙන්වන්නම්. හරිද? ඒක තියෙන්නේ මේ තියෙන changes in pronouns නේ. ඒ වගේ changes in time. මේ තියෙන ඒක තියෙන්නේ පුතේ පිටු අංක 5 තියෙන්නේ. හරිද? පිටු අංක 5 තියෙන්නේ මෙන්න තියෙනවා direct මෙන්න තියෙනවා indirect. මේ පැත්ත පෙන්නනවා direct speech එකෙන් එන්න ඕන මොකද්ද? හරි? ඍජු කතනේ මේ පැත්ත පෙන්නන්නේ. හරිද? direct speech එක මේ පැත්ත පෙන්නනවා. indirect speech එකට ආව මේ වචනේ වෙනස් වෙන්නේ කොහොමද කියලා. මේවා එන්නේ අතීත කාලේ විතරයි. හරිද? අතීත කාලේ විතරයි. එතකොට අතීත කාලෙන් today කියලා තිබ්බොත් ඔයා දාන්න ඕනේ that day නැත්නම් same day. හරිද? tomorrow කියලා තිබ්බොත් ඔයා වෙනස් කරන්න ඕනේ next day නැත්නම් following day. මේ දෙකම දාන්න එපා එකක් දාන්න. yesterday කියලා තිබ්බොත් the day before නැත්නම් previous day. next week, next month, next year. ඔය මොකක් ආවත් next කියන එක වෙනුවට දාන්න ඕනේ following week, following month, following year. last week, last month, last year තිබ්බොත් the previous week, previous month එහෙම යන්නේ. now හරි just හරි ආවොත් අනිත් පැත්තට ගියා then chart එකේ දීලා තියෙන්නේ. කට්ට පාඩම් කරගන්න ඕන විභාගෙට මේක O level වලට කිසිම chance එකක් නැහැ මේවා විභාගෙට අනිවාර්යෙන් අහනවා. ඊළඟට now කියලා ආවොත් then, ago කියලා ආවොත් before, here ආවොත් there, this ආවොත් that. ඔය ලයිස්තුව මතක තියාගෙන යන්න ඔන්න past tense වලට යනවා. දැන් එන්න අමාරුයි. මේ ඉස්සෙල් එකේ වගේ වචනට වචනයක් මාරු කරන්න තමයි තියෙන්නේ. ඊට වඩා පොඩ්ඩක් සංකීර්ණයි. හරිද? විනාඩි 10යි තියෙන්නේ. අපි වාක්‍ය 5ක් හරි උත්සාහ කරමු හදන්න.
right දැන් ඉස්සරම ලියා ගන්න ඕනේ මොකද්ද ලියා ගන්න ඕනක මම දාන්නම් මේකේ chart එකේ වැටෙන්න මම දාන්නා ඔයගලන්ට ඉස්සලම ඕගොල්ලෝ මෙන්න මේ සුදු පාට පිටු අංක 9 මෙන්න මේ ඉඩ කොටසේ මෙන්න මෙහෙම කොටස් දෙකකට බෙදා ගන්න මේ පැත්ත direct මේ පැත්ත indirect අන්න එහෙම බෙදා ගන්න හරිද direct එකේ කොහොමද වෙන්න ඕනේ කියලා දාන්න හරිද right එහෙම බෙදාගත්තට පස්සේ මෙහෙම දෙපැත්තකට දාගන්න නිකන් වගු දෙකක් වගේ නිකන් මෙහෙම දෙපැත්තට දාගන්න direct indirect හරිද දැන් මේ පැත්තේ මම මේ පැත්තේ නිකන් ලියනවා direct පැත්තේ මම මෙතන ලියනවා මොකද්ද මෙතන වැටෙනවා මම දානවා පළවෙනි වචනේ ළමයි was හරිද මෙතන දාන පළවෙනි වචනේ was එතකොට එහා පැත්තට ගියාම was කියලා ආවම ළමයි ඒක වෙනස් වෙන්න ඕනේ had been කියලා ඔන්න දාගන්න ඔන්න ලියා ගන්න හරිද මේ පැත්තේ was ආවොත් direct පැත්තේ was ආවොත් මේ පැත්තේ had been හරිද ඊළඟට ආයිත් එනවා තව කොටසක් දානවා මෙතන නෝට් එක ලියා ගන්න පුළුවන් නෝට් එක වැටෙනවා මෙතන එන්න පුළුවන් අතීත කාලේ පෙන්වන්න මොකද්ද were මෙතන එන්න පුළුවන් අතීත කාලේ පෙන්වන්න were එහා පැත්තට ගියාම පුතේ ඒකත් මොකද වෙන්නේ වෙනස් වෙනවා මොකක් විදියටද had been කියලා හරිනේ අපේ අය chart එක ලියනවා ඇති කියලා මං හිතනවා රතු පාටින් වැටෙන්නේ chart එක was ආවොත් had been were ආවොත් had been හරිද ඊට පස්සේ තව තියෙනවා මොකද්ද ක්‍රියාපදයක් එක්ක එන්න පුළුවන් මෙන්න මෙහෙම අවස්ථා එනවා අතීත කාලේ කොහොමද did අපිට එන්න පුළුවන් did not play ඔන්න ඔහම එනවා did not play හරිද එතකොට අපි එහා පැත්තට ගියාම මොකද්ද කරන්නේ did not එක වෙනුවට අපි දාන්නේ මොකද්ද මෙතනින් ගන්නවා වාක්‍ය මෙතනට එනවා did not එක වෙනුවට අපි ගන්නේ had not play නෙමෙයි played කියලායි වැටෙන්නේ ඔන්න බලන්න වෙනස්කම් did not එක had not එනවා had not වෙලා play එක played කියලායි වැටෙන්නේ එහෙමයි එන්නේ හරිද right හරිද ඊට පස්සේ මේ පැත්තෙන් එන්න පුළුවන් අපිට අතීත කාල වචන කෙලින්ම අතීත කාල වචනයක් අපි නිකන් ගමු දැන් අපි අතීත කාලෙන් කියනවා මේ පැත්තට ආවම අපි කියනවා මේ අතීත කාලේ යමක් ලිව්වා කියන අදහස දෙන්න පුතේ අපි ලියනවා wrote හරිද ඒක මේ පැත්තට ගියාම wrote නෙමෙයි වක්‍රකථනයේදී මොකද වෙන්නේ wrote එක එහා පැත්තට ගියාම had එක past participle වෙනවා written කියලායි එන්නේ බලන්න වෙනස් වෙන විදිහ හරිද මේ පැත්තේ අපි එනවා අතීත කාල ප්‍රත්‍යක් අපි ලියනවා නිකන් අපි වචනයක් දානවා මේ පැත්තේ නිකන් අපි තියනවා කියලා හිතමු collected එකතු කරා collected ඔහොම තියෙනවා අතීත කාලේ වක්‍රකථනයට ගියාම කොහොමද එන්න ඕනේ ටෙක්ස්ට් එක බලන්න එන විදිය වක්‍රකථනයේදී පුතේ collected එක මොකද වෙන්නේ had එක තමයි past participle එකේ ඔන්න ඔහොමයි එන්නේ ඒ chart එක ලස්සනට ඇඳගන්න was ආවොත් had been were ආවොත් had been did not ආවොත් had not අදාළ ක්‍රියාපදයේ past participle එක ඔය මුකුත් නැතුව කෙලින්ම අතීත කාලාවොත් had දාලා අදාළ ක්‍රියාපදයේ past participle එක දාන්න ඕන. එහෙමයි තියෙන්නේ. හරිද? කල්පනාවෙන් බලන්න මාර වැදගත්. ඒ හින්දා ඒවත් එක්ක ලියා ගන්න පුළුවන්. ලියාගෙන ඉවර නම් කියන්න සර් ලියාගත්තා කියලා මෙසේජ් එක දාන්න. ඉවරයි සර්. හරි නියමයි නුවන්ත. හොඳයි. ඉවරයි සර්. හරි වසික වැඩේ ආවා. උත්තර ආවා හරි නියමයි. අපේ කට්ටියට හරි රයිට්. දැන් ඔන්න අපි හදන්න යන්නේ. දැන් ආයිත් මොකද්ද? ආයිත් අර වගේම තමයි. දැන් අපි පොඩ්ඩක් අපිට විනාඩි 5ක් වගේ තියෙන. නමුත් අපි මේක කොහොම හරි කරමු. වැඩේ අතාරින්න නැතුව. මෙන්න ආරම්භ කරනවා පළවෙනි වාක්‍ය. මේ ටික මම මකන්නම්. හරි රයිට්. ඔන්න වැඩේ මැකුවා. නේත්‍රත් මං හිතන ලියාගෙන නැති කියලා හිතනවා. මේ ලියාගත්තේ නැත්නම් කමන්නේ. අපි ලබන සතිය ආයේ මෙතනින් තමයි පටන් ගන්න. ඒ හින්දා බය වෙන්න එපා. දැන් නිකන් අපි වෙලාව තියෙන නිසා හදමු. රයිට්. දැන් මේ භාගයක් දීලා තියෙන්නේ ඔන්න කලබල වෙන්න එපා. මෙතන අර මුකුත් දීලා නැහැනේ මං දැන්. she said අනම්ම නම් හැබැයි මම ඒක මෙතන දීලා තියෙන්නේ. හරිද? දැන් අපේ දුවල පුතාලා ගන්න she said. I කියලා කියන්නේ කාටද දැන් දන්නවා. ඔන්න හදනවා. she said that she. ඔන්න ගත්තා. I කියන එක she කියලා වෙනස් වුණා. හරිද? දැන් went කියලානේ තියෙන්නේ. went කියලා කියන්නේ පුතේ අතීත කාලේ. went කියලා කියන්නේ අතීත අපිට මොකද්ද කරන්න ඕනේ? අපි ගන්නවා had. went එකේ past participle එක තමයි gone. හරිද? she said that she had gone to the cinema. chart එකෙන් බලනවා yesterday එක වෙනුවට මොකද්ද දාන්නේ? yesterday එක වෙනුවට මොකද්ද දාන්නේ? එතකොට ඒකට අපි ඒකට ගැලපෙන එකක් දාන්න ඕනේ. yesterday තියෙනවා නම් අපි ඒකට දාන්නේ previous day. previous day. හරිද? කොහොමයි එන්න ඕනේ කියන්න. ප්‍රශ්නේ අහන්න. she said that එනවද? ඔව් අනේ අමතකුණානේ. අම්බෝ හොඳ වෙලාවට මතක් කරා. එනවා අනිවාර්යෙන් එනවා. අමතකුණා මට දාගන්න ඒක. නේ මෙතනට ඇඩ් කරගන්න එක she said that කියන එක මේ that කියන එක අමතකුණා මට අනේ
ටයිප් කරන්න අමතක වුණා දාගන්න. හොඳයි නුවන්ත බොහොම හොඳයි that දාන්නම ඕන. මට අමතක වුණා නුවන්ත මතක් කරා හරි ඈ. නුවන්ත හරි. ඉතින් සර් මේක ටිකක් අමාරුයි නේද? ඔව් ඔව් අමාරුයි. ඇයි අමාරු? අයි එක ඉතින් ෂී වුණා ඒක අපි දන්නවනේ. වෙන්ට් කියලා තියෙන්නේ අතීත කාලනේ. එතකොට අපි දැන් මේකේ මොකද්ද කරන්න කියන්නේ? අතීත කාල වචනයක් ආවොත් මේ වගේ හරි අතීත කාල වචනයක් ආවොත් මේ වගේ මොකද්ද අපිට කරන්න තියෙන්නේ? මෙන්න මේ වගේ වෙන්ට් කියන එක අපි මොකද කරේ? ඒ වෙනුවට ගත්ත හැඩ්. මේ තියෙන හැඩ් ගත්තා. හරිද? අරගෙන මොකද කරේ? වෙන්ට් කියලා කියන්නේ ගියානේ. ගිහිල්ලා කියන පාස් පාටිසිපල් එක ගෙනාව gone. සිනමා කියන එක හැමම ලිව්වා. yesterday කියන එක දැම්ම කෙලින්ම මේ පැත්තට chart එකේ තියෙනවා මේ වචන ටික chart එකෙන් බලන්න yesterday කියන එක previous day කියලා දැම්ම වැඩේ හරි. ඔහොමයි යන්නේ. හරිද? මම හිතනවා අපේ යාට තේරුණා කියලා පොඩ්ඩක් ඉන්න මෙසේජ් එකක් දානවා කවුද? ඕෂදත් ඉන්නවලු අනේ පරක්කු වෙලාමයි ඕෂද හැමදාම එන්නේ. පන්ති තියෙන දවසට ඌ පරක්කු වෙලා එන්නේ. ඉන්ටර්නෙට් එකනොත් ඌ පරක්කු වෙලා එන්නේ. හරි. ඊළඟට දැන් ඊළඟ එකට යන් මෙන්න එනවා පොඩ්ඩ ඊළඟ එකට. හරිද? විනාඩි 3ක් වගේ තව තියෙන අපි ටක් ගාලා ඊළඟ එකට යන්. මේ බලන්න. Jane left the party early. She told me. මෙන්න මම ලියනවා උත්තරේ. ඕගොල්ලොත් මගෙත් එක්ක පටන් ගන්නද. She told me that. Jane ගේ නම එහෙමම දානවා. Jane. හරිද? ක්‍රියාපදයක් යන්නේ තියෙන්නේ. හොඳ බලන්න මේ ක්‍රියාපදේ මොකද්ද? left. ක්‍රියාපදයට අපි කලින් මොකක්ද දාගන්න ඕනේ? ක්‍රියාපදේ කොහොමද past participle තියෙන්නේ. ඉතින් අපි බය වෙන්න දෙයක් නැහැ. අපිට දාන්න තියෙන්නේ මොකද්ද? had. කෙලින්ම අපි දානවා had. හරිද? left එකේ past participle එක ඒකමයි. left. ඉතුරු ටික එම්ම ලියනවා. left the party early. ඔය තියෙන උත්තරේ. හරිද? she had left the party early. ඔන්න උත්තරේ. හරි? හරිම ලේසි. තේරුම් නැත්තම් කියන්න ඕනේ සර් පැහැදිලි. අමාරුයි ඈ මේ ඉස්සල් එක වගේ නෙමෙයි මේකේ හොඳ කල්පනාවෙන් කරන්න ඕනේ. හරිද? අපි යනවා ඊළඟ එකට. මෙතනින් දානවා ටෙක්ස්ට් එක මම right she said that කියලා දැම්මා. I කියලා කියන්නේ ඇයටම තමයි. I කියලා කියන්නේ මේ මෙයාටම තමයිනේ. ඉතින් මෙයා ගෑන් ළමයෙක්නේ. අපි I කියන එක වෙනස් කරනවා she. did not આવොත් එහෙම chart එකේ ලිව්වා මතකද මොකද්ද? had not. ඔන්න දැම්මා. හරිද? had not දැම්මට පස්සේ past participle එක go එකේ past participle එක gone. හරිද? go එකේ past participle එක gone. She had not gone out at the weekend. එච්චරයි. at the weekend. ඔන්න උත්තරේ. උත්තරේ ඇවිල්ලා තියෙන්නේ ආ. හරි. දැන් හදන්න අනිත් එක. හතර තනියම හදන්න. හතර තනියම හදලා නුවන්තකෙන් ගන්නවා උත්තරේ නුවන්ත කියන්න ඕන උත්තරේ. බලමු. හතර තනියම හදන්න. නුවන්ත මොකද? වැඩේ හරිද? පොඩ්ඩක් ඉන්න සර් ලයිට් එකේ පාස්වර්ඩ් එක දෙන්න. ආනේ had not liked එකේ d අකුරක් දාන්න. වැඩේ ගොඩ. had not liked. අපි උදව්වක් දීගෙන යන්. හදන කට්ටිය ඉන්නවා අපි උදව්වක් දෙමු ඒකලන්ට. she said අපි that දැම්මා. වක්‍රකථනයට දාන්න ඕනේ. did not එක අපි had not කරා. like එකේ past participle එක දැම්මා. ඊටු ටික ලිව්වා. ගොඩ. බෑ කියලා නෑ. මෙතන තමයි පොඩ්ඩක් හරි අමාරු. අනිත් ඒවා හරිම ලේසි. මෙතන that කියලා එනවනේ. she said that he කියලා එනවනේ. එනවා she said that he කියලා එනවා. එහෙමයි. she said that he had not ඔන්න එහෙමයි එන්නේ. had not like. she said that he had not liked නෙමෙයි liked past participle එක එහෙමයි. හරිනේ? right. හරි එතනට වෙනකන් අදට ඇති 8 වෙනකන් එහෙනම් කට්ටිය හොඳයි අද හොඳට වැඩේට සහභාගී වුණා මේ අපි ඉතුරු ටික ගෙදරදී try කරන්න අපි ආයෙ පටන් ගන්න ඔය ටික මම ආයෙ මුල ඉඳන් කියලා දෙනවා past tense වලදී ලබන සතියේ නෙමෙයි ඊට කලින් අපි පන්තියක් දාගන්න ඕන හෙට හැමෝටම පුළුවන්ද හෙට මේ වෙලාවට හැමෝටම පුළුවන්ද online එන්න පුළුවන්ද හැමෝම message එක දාන්න පුළුවන්ද හෙට මේ වෙලාවට අපේ දෙවෙනි ක්ලාස් එක කරන්න පුළුවන්ද මේ ටයිම් එකට නැත්තම් කලින් ක්ලාස් එක පටන් ගන්න මේ වෙලාවට අපි දැන් දැම්මේ කීයද 6:08නේ 6:08 මං අහන්නේ මරම් පුළුවන් පුළුවන් වසිකට පුළුවන්
නේත්‍ර කියන්න ඕෂධ කියන්න නෙත්මිනී කියන්න දෙන්නෙක් කන්ෆර්ම් කරලා තියෙන මේ වෙලාවට පුළුවන් නෙත්මීට පුළුවන් 3 දෙනයි වසිකට පුළුවන් නෙත්මිනීට පුළුවන් නුවන්තට පුළුවන් මදුෂාන් තාම කිව්වේ නැහැ පුළුවන් ද බැරිද කියලා මදුෂාන් නැද්ද කොහෙද නේත්‍රට පුළුවන් මදුෂාන් ගිහිල්ලා අනේ මදුෂාන් පණිවිඩය දෙන්න මදුෂාන් වැඩ ටික හොඳට කරගෙන ආව අපරාධ ඩේටා ප්‍රශ්නයක්ද දන්නේ නැහැ ඒ දරුවට කොහොමද දන්නේ හොඳට කරගෙන ආව අපරාධ කට්ටියටම පුළුවන් ඕසද බොරු වයිල ගහන්න එපා ඕසදට පුළුවන් මම දන්නවා ඕසද නිකන් ගෙදර කැරක් කැරකිනි බොරුවට ඕසදත් එන්න මේ නේත්‍රට පුළුවන් නේ හරි බොහොම ස්තුතියි අද සහභාගී වුණාට ටියුට් එක තියාගන්න ළඟ අපි හෙට එතකොට ආයි හම්බ වෙන්නේ පුතේ 6:00 ඉඳන් 8 වෙනකන් හෙටත් පන්තිය තියෙනවා මම ලින්ක් එක දාන්නම් ලින්ක් එකට යන්න බැරි වුණොත් ඒ කියන්නේ ගිහිල්ලා මගදී මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් හෝ නේත්‍ර වගේ යන්න බැරි වුණොත් ලොග් අවුට් වෙලා ආයි try කරන්න සද්ද ඇහෙන්නේ නැති වුණොත් ආයි ලොග් අවුට් වෙලා ආයි try කරන්න හරිද ඕසරත් පුළුවන් ආයකනේ හරිද ලොග් අවුට් වෙලා ආයි try කරන්න එතකොට යන්න පුළුවන් data දාගන්න මේක පොඩ්ඩක්වත් අපතේ යන්නේ නැහැ මම හිතුවේ නෑ මේක මෙච්චර සාර්ථක වෙයි කියලා නැත්නම් අපිට කලින්ම පටන් ගන්න තිබ්බා මම හිතුවේ මේකෙන් ගන්නද්දි මීට වඩා මේ අපහසු වෙයි කියලා නමුත් මේක හොඳයි උගන්නන්න ලේසි ඒ හින්දා එන්න අනිවාර්යෙන් හෙට අපි 6ට එනම් මේ 6:00 නේ 6:00 මුණ ගැමු අපිට පැය දෙකක් කරන්න අමාරුයි ඕගලන්ට බෝරින් වෙනවා එතකොට 6:00 අපි 8 ක්ලාස් එක තියෙනවා එහෙනම් හෙට පන්ති දාගන්න එපා මේ කවුද මේ ඕගලන්ගේ ඉතිහාසයේ පන්ති හෙට දාලා නැහැ නේ කවුද මේ ඉතිහාසය කරන එක්කෙනා කවුද අපේ ඉන්නේ නුවන්ත හෙට නෑනේ ඉතිහාසයේ පන්තිය එහෙම කිව්වේ නෑ ක්ලාස් එකෙන් කෝල් එකක් දීලා දැන් මේ ක්ලාස් එකෙන් කෝල් එකක් දුන්නොත් කියන්නේ විමුක්ති සර් පන්තිය දාලා තියෙන කියලා මේ ඉංග්‍රීසි වෙන වෙලාවක දාගන්න කියන්නේ මං 6:00ට දාලා තියෙන කියන්නේ ඇහුවොත් මේ අරමිස් කතා කරොත් හරි බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි good night වැඩ ටික හොඳට කරා අනිත් දවසෙත් අපි මේ වගේ ඔන්ලයින් කරමු හෙට මේ හෙට අනිවාර්යෙන් මේ නම් 6:00 වෙදි ඩේටා දාගෙන ලෑස්ති වෙන්න ලැප් එක ලෑස්ති කරලා තියාගෙන මම ඕගලන්ට ලින්ක් එක දාන්න හරි thank you so much එහෙනම් හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න දරුවන් සරණයි පාඩම් කරන්න දවස් පොඩි ගාණක් තියෙන්නේ තව මාස 5යි සෙල්ලම් කර කර ඉන්න එපා සෙල්ලම් කරන්න මාස 3ක් ඕන තරම් දැන් දුන්නනේ වැඩ කරන්න පාඩම් කරන්න මහන්සි වෙන්න රැලි වෙනකන් දඟලලා කොහොම හරි මේක කරගන්න හරි දරුවන් සරණයි එහෙනම් පරිස්සමෙන්